තෙරුවන් සරණයි. සුපින්බර සන්ධ්‍යාවක් ඔබට. මේ ඔබේ කාලවකවානුව තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සැමරෙන උතුම් සමය. ඊයේ වෙසක් පුන් පොහෝ දිනය. අප සිටින්නේ සුවිශේෂී ස්ථානයක. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම බලය කොතනද තියෙන්නේ කියලා ඔබ කල්පනා කළොත් ඒ බලය තමයි මේ. යම් කිසි කෙනෙක් කිව්වොත් යම් තැනක කවදා හෝ යුද්ධයක් ඇතිවන බවට, මේ ලෝකය විනාශ වන බවට, ඒ යුද්ධය නවත්වන්නට පුළුවන් එකම ශක්තිය මේ. ඒ ශක්තිය ඉදිරිපිට සිට මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සැමරෙන මේ උතුම් වෙසක් පොහෝ සමයේ අපි සූදානම් උතුම් සදහම් සාකච්ඡාව, උතුම් සදහම් දේශනය, පන්සිල් මළුව සදහම් දේශනය මෙතෙන් සිට ආරම්භ කරන්නට. අවසරයි ඔබ වහන්සේගේ නම කියන්න. අතිපූජ්‍ය මාන් කඩවල සුදස්සන අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ඔබ වහන්සේ මට මතක් වෙනවා, පහුගිය දිනයක සිහිපත් කරනවා, අපට මතක් කරනවා. මේ කාල වකවානුව තමයි බෞද්ධයා වෙසක් උත්සවය සමරන ශ්‍රේෂ්ඨම කාල වකවානුව කියලා කියන්නේ. මක්නිසාද ඒ අය ප්‍රතිපත්ති වලින් මොනතරම් ගැටලු ප්‍රශ්න මැද්දේ වුවත් ප්‍රතිපත්ති වලින් බුදු පියාණන් පුදන සමය. ඉතින් මේ ශ්‍රේෂ්ඨ සමයේ මා ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූරකව ගෞරවනීය ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනය ආරම්භ කරන හැටියට. සාදු සාදු සාදු. සදහම් දේශනය ආරම්භ කරන්නට මත්තෙන් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ අධ්‍යක්ෂිකා, සමූහ අධ්‍යක්ෂිකා ඒෂිනී මුදලිගේ මැතිණියටත්, සිරස FM අංශ ප්‍රධානී සජිත් රත්නායක මහතාටත් මා ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් කටයුත්තට මුල පුරන හැටියට. ඔබතුමන්ලගේ, ඔබතුමියගේ සිත්වල ඇතිවෙච්ච මේ උතුම් අදහස තමයි අද මේ විදිහට පළදරන්නේ. අද මේ උතුම් සදහම් දේශනය තුලින් මාර්ගඵලලාභී උතුමන් බිහි වේවා, බොහෝ දෙනාගේ සිත් සැනසේවා, සදහම් සුවයෙන් යම් තැනක දුකක්, වේදනාවක්, බියක්, සැකයක් ඇති වී ඇතනම් එය සදහාටම දුරු වේවා කියලා මෛත්‍රී පෙරදරිව ඒ සිත් ඇතිව සියල්ලන්ම සාදුකාර දී සූදානම් වෙමු මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, විශේෂයෙන්ම පින්වත් සියලු දෙනාම අද මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම වෙසක් පුර 15ක් පොහොයට පසුදින ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සමරමින් ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙමින් අපි මේ කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ. පින්වතුනි, ඒ කාරණාවම පොඩ්ඩක් මතක් කළොත් අපිට බුදුරජාණන් වහන්සේගේ තෙමගුල, බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකේ ඉපදීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක් වුණා. ඒ වගේම යම් දවසක සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සර්වඥතා ඥානය උපදවාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මංගල කාරණාවක් වුණා. මේ කාරණාව මම මතක් කළේ මුළු ලෝකයටම අවාසනාව හැටියට ලෝකයේ හඳුන්වන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ මරණය. මේ මුළු ලෝකයටම අවාසනාවන්ත දවසක්, අවාසනාවන්ත සිද්ධියක් වන මරණය මගේ අමාමෑණ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිරුණම් පාන මොහොත ලෝකයටම අවමංගල්‍ය කාරණාවක් වෙද්දී මගේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව මංගල කාරණාවක් බවට පත් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමත් මංගල කාරණාවක්. ඉතින් ඒ ධර්මතාවයෙන් ජීවිතයේ මරණය කියන එක අවමංගල්‍යයක් කරගත්ත අපිට බොහෝම වටිනා පණිවිඩයක් මේ කාලවකවානුවේදී පෙන්වලා දෙනවා. ඒ තමයි තමන්ගේ ජීවිතයේ අන්තිම කාලය තමන්ගේ ජීවිතයට මංගල කාරණාවක් කරගන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම මතක් කරනවා පහුගිය දින වකවානුවලදී මේ රටේ අභ්‍යන්තර ඇති වෙච්ච ප්‍රශ්න නිසා හැම කෙනාගම සිත් සතන් නොයෙක් ආකාරයේ අදහස් වලින් ආකූල වෙලා ව්‍යාකූල වෙලා අමනාපකම් හිතවල ඇති වෙලා තියෙන්නට පුළුවනි. නමුත් මේ අවස්ථාවේදී අපි ධර්මයේ සිහි කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දුක්ඛඛන්ධ සූත්‍රයේදී පැහැදිලි කරනවා අපිට මේ ලෝකේ ධර්මයේ නැතිකම නිසා, කාමයේ නිසා දෙමව්පියෝ දරුවෝ සමග, දරුවෝ දෙමව්පියෝ සමග රණ්ඩු කරනවා, වාද විවාද කරනවා. ඒ වගේම රජවරු සමග වාද විවාද කරනවා. කුමක් නිසාද? කාමය නිසා. ඉතින් පින්වතුනි, නෙක්ඛම්මයට හිත තියෙන,
මේ ධර්මයට හිත තියෙන සද්ධර්මය අවබෝධ වෙන මනසකට ඒ වගේ කලකෝලහල වලින් හිත පීඩා ඇති වෙන්නේ නැතුව ඒ වගේම කලකෝලහල ඇති කරගන්න මානසික වටපිටාවෙන් මිදිලා ගිනිගත් ලෝකයක් තුල නිවි සැනසී ජීවිතය ජීවත් කළා ජීවිතය අවසන් කරන මගපිළිවෙලක් වැඩපිළිවෙලක් ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වලා දීලා තියෙයි. ගිනිගත් ලෝකයක් ඇතුළත ගිනිගත් සිත් සතන් ඇති මිනිසුන් මැද්දේ නිවි සැනසෙන මනසක් හදාගෙන නිවි සැනසෙන ජීවිතයක් හදාගන්න බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි පෙන්වා වදාළ ධර්මය අපේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා පින්වත්තුන් හැමදිනාටම මුලින්ම මතක් කරනවා මේ දේශනාව තුළින් ජීවිතයකට ගොඩාක් වටිනාකමක් ලැබෙන වටිනා ජීවිත අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ලැබෙන වටිනා දහම් කරුණු රාශියක් පැහැදිලි කළ දෙන්න මම උත්සාහවත් වෙනවා. ඒ නිසා හැමදෙනාම මේ දේශනාව අවසන් වෙනකම්ම ඊ타ත්ම ඕනකමෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාවේ මුල් භාගය මම ටිකක් සරල මට්ටමකින් දේශනා කළත් දේශනාවේ අවසන් හරියට ගැඹුරු දර්ශනාත්මක පැත්තක් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙනවා. ඒ කුමක් නිසාද පින්වතුනි? ඇත්තටම ධර්මය සරල හෝ ගැඹුරු නැහැ. ධර්මයමයි අපි ගැඹුරු බව හා නොගැඹුරු බව තියෙන අපේ මනසේ. මම ඒකටත් පොඩි නිදසුනක් පින්වතුන්ට මතක් කරන්නම්. කිලෝ 5ක් විතර බරක් පුංචි අවුරුදු 7-8ක දරුවෙක් අතට දුන්නොත් මෙයාට වැඩි වෙලාවක් උස්සගෙන ඉන්න බෑ. හැබැයි ඒ කිලෝ 5 අවුරුදු 20ක් 25ක් වෙන තරුණයෙක් අතට දුන්නොත් ගොඩාක් වෙලා උස්සගෙන ඉන්න පුළුවන්. හොඳට බැලුවොත් මේ කිලෝ 5 පොඩි ළමයා ගාවට එනකොට බර වැඩි වුණා, ලොකු කෙනා ගාවට එනකොට බර අඩු වුණා නෙමෙයි. කිලෝ 5 පහමයි. කෙනාගේ දරා ගැනීමේ හැකියාව හා නොහැකියාව මත බර අඩු වැඩි වීම උනේ. ඒ වගේ ධර්මයක් කෙනෙකුට ගැඹුරයි නම් කෙනෙකුට නොගැඹුරු වෙනවා නම් ධර්මයට අසාධාරණයක් වෙනවා. නමුත් ධර්මයමයි යම් කිසි කෙනෙකුගේ මනසේ ආවර්ණීය ධර්ම බලවත් වැඩි නම් එයාට මේ ධර්මය තේරෙනවා අඩුයි. එතකොට කියනවා ගැඹුරුයි කියලා. යම් කිසි කෙනෙකුගේ මනසේ ආවර්ණීය ධර්ම අඩුයි නම් මනස පැහැදිලි ප්‍රභාස්වරයි නම් එයාට මේ ධර්මය තේරෙනවා වැටහෙනවා. එයාට කියනවා නොගැඹුරුයි කියලා. අර පොඩි ළමයාත් යම් වෙලාවක තරුණෙක් වෙච්ච දවසට එයාටත් මේක බර නෑ වගේ. යම් කිසි කෙනෙකුගේ මනසේ අද ගැඹුරු වුණත් ආවර්ණීය ධර්ම නිසා යම් දවසක ආවර්ණීය ධර්ම දුරු කරගත්තොත් එදාටත් එයාට මේ ධර්මය ගැඹුරු නෑ. ඒ නිසා අපිට ධර්මය ගැඹුරු වෙන්නේ අපේම තියෙන නොගැඹුරුතාවය මතයි කියන කාරණාවත් පැහැදිලි කරමින් මම මේ දේශනාව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මුල් කොටස සාමාන්‍ය තේරෙන මට්ටමටත් අනිත් කොටස ඊටමත් හොඳ තීක්ෂණ නුවණකින් සිතත් නුවණත් එකසේ යොමු කරමින් ඊට වමනාවෙන් ග්‍රහණය කරගත් යුතු කොටසක් බවත් පැහැදිලි කරනවා. විශේෂයෙන් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මම මේ පින්වතුන්ට මාතෘකා වශයෙන් ලැබුවේ අංගුත්තර නිකායේ තියෙන ශෝක සල්හරණ කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ තේරුම මාතෘකා කරන්නට හේතුව කරුණු දෙකකින්. විශේෂයෙන්ම මේ රටේ වර්තමානයේදී ඇතිවෙච්ච ප්‍රශ්න නිසා හැමෝගෙම සිත් සතන් නොයෙක් ආකාරයෙන් වෙහෙස කර තත්වයට දුක් දුම්නස් සහගත තත්වයට පත් වෙලා තියෙන නිසා එබඳු දුක් සහගත විඩාබර මනසකට සැනසෙල්ල ළඟා කර දෙන්න හොඳ දහම් පරයයක් මේ සූත්‍ර දේශනාව තුළින් පෙන්වන නිසා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තාම අපි හැම කෙනෙකුටම දුක් දුම්නස් වලින් තොර නිවහල් මනසක් හදාගන්න පුළුවන් කියන කාරණාවත් පැහැදිලි කරන්නට
ඒ සූත්‍රයේදී පින්වතුනි එක්තරා කතාවක් වටා තමයි මේ සූත්‍රය දේශනා කරන පසුබිම නිර්මාණය වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ නාරද කියන මහරහතන් වහන්සේ වැඩ වාසය කළ පැලලුප් නුවර නැත්නම් පාටලී පුත්‍රය. මේ පැලලුප් නුවර ප්‍රදේශ රජ කෙනෙක් හිටියා මුණ්ඩක කියලා. මේ මුණ්ඩක රජුරවන්ට හිටියා ගොඩාක් ප්‍රිය ගොඩාක් මනාප බිසෝන් වහන්සේ නමක් භද්‍රා දේවි කියලා. ඉතින් මේ භද්‍රා දේවිට හරි ආදරේ හරි කැමති මේ මුණ්ඩක රජුරෝ. ඉතින් කිසියම් හදිසි රෝගාබාධයක් හැදිලා භද්‍රා දේවි කලුරිය කළා. ඒ අවස්ථාවේදී මේ මුණ්ඩක රජුරෝ මොකද කරන්නේ? රාජ්‍ය කටයුතු විචාරණ කමත් පැත්තකින් තබලා ආහාර පාන ගන්න එකත් පැත්තකින් තබලා නිතරම අඬමින් වැළපෙමින් මේ භද්‍රා දේවියගේ දේහේ ළඟටම වෙලා හිටියා. ඉතින් නොයෙක් අය ඇවිල්ලා රජුරු අස්වසන්ට නොයෙක් කරුණු කාරණා කිව්වත් රජුරුවන්ගේ හිතේ ඇනිලා තිබුණු ශෝකය නැමැති සල්ලය හුල උදුරලා දාන්න සමත් වෙච්ච කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මේ මුණ්ඩක රජුරු තමන්ගේ ප්‍රිය මනාප කියන්නේ බොහොම හිතයිසි ඇමති කෙනෙක් ඉන්නවා පිහක කියලා. මේ ඇමතිට කතා කරලා කියනවා පිහක ඔබ රත්තරණෙන් දෙනක් හදන්න පෙට්ටියක් හදන්න. රත්තරණෙන් පෙට්ටියක් හදලා ඒකට බෙහෙත් තෙල් වක් කරන්න. බෙහෙත් තෙල් වක් කළා මේ භද්‍රා දේවිගේ මිනිය ඒ පෙට්ටියේ බහලා තියන්න මට ගොඩාක් කාලයක් මේ භද්‍රා දේවිය බලා ගන්න පුළුවන් වෙන විදිහට කියලා. ඉතින් ඒ පිහක ඇමතිත් මොකද කළේ? රත්තරණෙන් දෙනක් කළා ඒකට බෙහෙත් තෙල් දාලා භද්‍රා දේවියගේ මිනිහක තැන්පත් කළා. රජුරුව මොකද කරන්නේ? නාන්නෙත් නැහැ, රාජ්‍ය කටයුතු විචාරන්නෙත් නැහැ, ආහාර පාන ගන්නෙත් නැහැ. මේ භද්‍රා දේවියගේ දේහේ ළඟට වෙලා නොඑක් විදිහේ කරුණු කාරණා කියමින් බොහෝම ශෝක කරමින් ශෝකයෙන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ පිහක කියන ඇමති තුමා හරි බුද්ධිමත්. මේ ඇමති කල්පනා කරනවා කොහොමද මම අපේ මේ මුණ්ඩක රජුරුවන්ගේ හිතේ ඇනිලා තියෙන ශෝකේ නැමැති සල්ලය උදුරලා දාන්නේ මේක දුරු කරන්නේ කොහොමද? මොකද්ද ඒකට තියෙන ක්‍රමෝපාය කියලා. මේ අවස්ථාවේදී මේ පිහක ඇමතිට මතක් වුණා ආයුෂ්මත් නාරද තෙරුන් වහන්සේ මේ පාටලිපුත්‍ර නගරයේම වාසය කරනවා. උන්වහන්සේ ගැන මෙබඳු යහපත් කීර්ති ප්‍රශංසාදියකුත් ලෝකේ පැන නැගලා තියෙනවා. උන්වහන්සේ දක්ෂයි, ව්‍යක්තයි, පඬිතයි, ධර්මදරයි, ඒ වගේම බොහොම එර්ධි සම්පන්න බලවත් රහතන් වහන්සේ නමක් කියලා. මේ අපේ මුණ්ඩක රජුරුවන්ව යම් වෙලාවක මේ නාරද තෙරුන් වහන්සේ සමීපයට පමුණුවන්ට පුළුවන් වුණොත්, නාරද තෙරුන් වහන්සේ සමග කතා බහ කරන්නට සලස්සලා දෙන්න පුළුවන් වුණොත්, ඒකාන්තයෙන් මේ නාරද තෙරුන් වහන්සේ අපේ මුණ්ඩක රජුරුවන්ගේ හිතේ ඇනිලා තියෙන මේ ශෝකේ නැමැති සල්ලය උදුරලා දානවා, දුරු කළා දානවා කියලා හිතුණා. හිතිලා මේ පිහක ඇමති ගිහිල්ලා මුණ්ඩක රජුරවන්ට කියනවා, රජතුමනි මේ පාටලිපුත්‍ර නගරයේම ඉන්නවා නාරද කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ ගැන මහත් වූ කීර්ති ප්‍රශංසාවක් මේ ලෝකේ රට පුරාම පැතිරෙනවා. උන්වහන්සේ දක්ෂයි, ව්‍යක්තයි, පඬිතයි, ධර්මදරයි, ඒ වගේම රහතන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ හමුවෙන්ට ගියොත් ඔබතුමාගේ හිතේ තියෙන මේ ශෝකය අයින් කරගන්න පුළුවන්, දුරු කරගන්න පුළුවන් කියලා මතක් කළා. ඒ වෙලාවේදී මුණ්ඩක රජුරෝ කියන හොඳයි දරුව, එහෙනම් ඒ නාරද රහතන් වහන්සේට හාමුදුරුවන්ට දන්වලා එවන්න මුණ්ඩක රජුරෝ ඔබ වහන්සේ බැහැ දකින්නට එන්න කැමතියි කියලා. ඒ වගේම වෙලාවකුත් අවස්ථාවකුත් අහගෙන එන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ පිහක ඇමතිතුමා නාරද මහරහතන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා මේ විස්තරය මතක් කළාම
නාරද මහරහතන් වහන්සේ මතක් කරනවා කමක් නැහැ හොඳයි මුණ්ඩක රජතුමාට මාව හම්බෙන්න එන්න කියන්න කියලා. ඒ වෙලාවේදී ඒ පිහ කැමති ගිහිල්ලා මතක් කළාම මුණ්ඩක රජුරෝ මොකද කරන්නේ? නාරද මහරහතන් වහන්සේ බැහැ දකින්ට පැමිණියා. ඇවිල්ලා නාරද මහරහතන් වහන්සේට වන්දනා කළා. නාරද මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳගත්තා. ඉඳගෙන ඉන්නකොට මුණ්ඩක රජුරෝ නාරද මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මට හිටියා භද්‍රා කියලා දේවියක්. ඒ දේවිය හරීම ප්‍රියයි. හරීම මනාපයි. ඒ දේවිය මීට දින ගණනකට ඉස්සෙල්ලා කලුරිය කළා. ඒ හේතුවෙන් මගේ හිතේ මහ විශාල දුකක් තියෙනවා. මට බලවත් ශෝකයක් දැනෙනවා. හිතට වාවන්නේ නැති තරමේ දුකක් දැනෙනවා කියලා මතක් කළා. ඒ වෙලාවේදී නාරද මහරහතන් වහන්සේ දේශනා කරනවා පංචමානී මහරජා අලබ්බනියානි තානානි. මහරජ මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ ලෝකයේ ඇතුළේ ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා ශ්‍රමණේකටවත් බ්‍රාහ්මණේකටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට කවදාවත්ම නොලැබෙන ලෝකයා ප්‍රාර්ථනා කළත් නොලැබෙන ධර්මතා පහක් තියෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට කවදාවත් නොලැබෙන ධර්මතා පහක් තියෙනවා. පංචමානි අලබ්බනියානි තානානි. නොලැබෙන ධර්මතා පහක් තියෙනවා. මොකක්ද නොලැබෙන ධර්මතා පහ? මේ ලෝකේ ගොඩාක් දෙනෙක් මෙන්න මෙහෙම කැමතිලු. ජරා ධම්මෝ මා ජීරති. මේ ලෝකේ ගොඩාක් දෙනෙක් ප්‍රාර්ථනා කරනවලු කැමති වෙනවලු ජරා ධර්මය නොදිරාවා කියලා. ඒ කියන්නේ ජරාව කියන්නේ දිරනවා නැත්නම් මහලු වෙනවා. මහලු බව නැමැති ධර්මතාවයක් තියෙනවා නම් මාව දිරන්න එපා, මාව වයසට යන්න එපා කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවලු. ඒ කියන්නේ කවුරුත් කැමති නැහැලු මේ ලෝකේ තමන් මහලු වෙනවට. මේ පින්වතුන් කැමතිද මහලු වෙනවට? නැහැ. ඕගොල්ලෝ නොකැමති වුණත් මහලු නොවන බව කැමති වුණාට කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. ලෝකයට නොලැබෙන පළවෙනිම ධර්මතාවය මොකද්ද? ලෝකයා කැමති මහලු නොවී ඉන්න. නමුත් කවදාවත් ඒක ලෝකයට ලැබෙන්නේ නැති ධර්මතාව වලින් එකක්. ජරා ධම්මෝ මා ජීරති. ජරා ධර්මය නොදිරාවා කියලා ප්‍රාර්ථනා කරනු නැත්නම් මාව වයසට යන්න එපා, මගේ කෙස් පැහෙන්න එපා, හමරලි වැටෙන්න එපා, දත් වැටෙන්න එපා, කන් ඇහි මුදුරුල් වෙන්න එපා, ඇස්පෙනි මුදුරුල් වෙන්න එපා කියලා ඕවා වෙනවට කවුරුවත් කැමති නැහැ. ඕවා නොවි තියෙනවට කවුරුත් කැමති. ඕගොල්ලොත් එහෙමයි නේද? කැමති. නමුත් මේ ලෝකේ ඕගොල්ලන්ට නෙමෙයි දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට කවදාවත්ම ලැබෙන්නේ නැති දෙයක් තමයි මොකද්ද? ජරා ධර්මේ නොදිරාවා කියලා කරන ප්‍රාර්ථනාව. ඊට පස්සේ ව්‍යාධි ධම්මෝ මා පීලති. ලෙඩ රෝග හැදෙන්න එපා මට. මට ලෙඩ රෝග නොහැදෙනව නම් හොඳයි කියලා මේ ලෝකේ හැමෝම ප්‍රාර්ථනා කරනවලු. ඔගොල්ලෝ කවුද කැමති ලෙඩ රෝග හැදෙනවට? කැමතිද ලෙඩ හැදෙනවට? මට පිළිකාවක් හැදෙන්න එපා, වෙන මොන හරි යටත් පිටිසෙන් හෙම්බිරිස්සාවක් ඇස්සක්වත් හැදෙනවට අපි කැමතිද? කැමති නැහැ. මේ පින් උතුම් විතරක් නෙමෙයි. මේ ලෝකේ කිසිම කෙනෙකුට ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට ප්‍රාර්ථනා කළාට නොලැබෙන දෙවෙනි ධර්මය තමයි මොකක්ද? ලෙඩවීම. ලෙඩ වෙනවට කැමති නැහැ. නමුත් ලෙඩ නොවී ඉන්න කැමති. ලෙඩ නොවී ඉන්න කැමති උනට ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෙඩ වෙනවා කියන ධර්මතාවය වෙනවාමයි. එතකොට මරණ ධම්මෝ මාමියති. මරණ ධර්මයේ මා නොමරාවා කියලා ප්‍රාර්ථනා කරනවලු. ඕගොල්ලෝ අතරින් කවුද මැරෙන්න කැමති?
කවුරුවක් කැමතිද? නෑ. ඕගොල්ලෝ නෙමෙයි මේ ලෝකේ කවුරුවත්ම මරණයට කැමති නෑ. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මාරයෙක්වත් කිසි කෙනෙක් කැමති නෑ. නමුත් නොමරෙන්න කැමති වුණාට ඒ කැමති දේ කවදාවත් ඕගොල්ලන්ට ලැබෙන්නේ නෑ. එතකොට මරණ ධම්මෝ මා මියති මරණය මා නොමරවා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් ලැබෙන්නේ නැහැ. නස්න ධම්මෝ මා නස්සති තමන්ගේ භවභෝග සම්පත් වෙන්නට පුළුවන්. එතකොට රජුන්ගෙන් හොරුන්ගෙන් සතුරන්ගෙන් විනාශ නොවේවා කියලා ලෝකයා ප්‍රාර්ථනා කරනවලු. නමුත් ඒ විනාශ වෙන දේවල් විනාශ නොවේවා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් මේ ලෝකයට ඒ ප්‍රාර්ථනා කරන දේ විනාශ නොවී තියෙනවා කියන ධර්මතාවය ලැබෙන්නේ නැහැ. එතකොට නස්න ධම්මෝ මානස්සති නැසෙන දේවල් නැසෙන්න එපා කියලා මගේ දරුවෝ වේවා එහෙම නැත්නම් ගව මහේසාදි වේවා මේ වගේ දේවල් නැසෙනවා නම් අනේ මේ දේවල් මගේ නැසෙන්න එපා විනාශ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට ඒව හැමදාම ඇති බවට වෙනස් නොවන විදිහට තියාගන්න කැමති වුණාට ඒ නැසෙන දේ නැසෙනවා කියන එක විනාශ වෙන දේ විනාශ වෙනවා කියන ධර්මතා දෙක මේ ලෝකෙට ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා මගේ වස්තු නැසෙන්න එපා මගේ දේපොළ විනාශ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් ලෝකයා ප්‍රාර්ථනා කරන කොලාට Taman සතු දේ නැසෙනවා විනාශ වෙනවා කියන ධර්මතාවය වෙනවා. මෙන්න මේ ධර්මතා පහ ලෝකයේ කිසිම කෙනෙකුටවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ධර්මතා පහ මේ ලෝකයට ප්‍රාර්ථනා කළාට නොලැබෙන ධර්මතා පහක්. ධර්මයේ නොදන්නා අසෘතවත් පෘතජ්ජනය මොකද කරන්නේ? මේ ධර්මතා පහ අභියසදී අඬනවා වැළපෙනවා ශෝක කරනවා පපුවේ අත්ක ගහනවා ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. ජරා ධර්මය නිසා අනේ මම දැන් ගොඩාක් වයසයි අනේ මම දැන් මහලුයි මගේ ඇස් පේන්නේ මගේ කන් ඇහෙන්නේ මගේ අතපය වළංගු නැහැ කියලා ඒ හේතුවෙන් අඬනවා ශෝක කරනවා විලාප දෙනවා නොඑක් විදිහේ දුක් දුම්නස් වලටපත් වෙනවා. ඒ වගේම අසෘතව පුතඥය ව්‍යාධි ධර්මතාවයෙන් පෙළුණාම අනේ දැන් මම අංශභාග රෝගියෙක් අනේ මම දැන් පිළිකා රෝගියෙක් කියලා නොඑක් විදිහේ ඒ රෝගාබාධය නිසා අඬනවා ශෝක කරනවා විලාප දෙනවා පපුවේ අත් ගහනවා ශ්‍රී මුලාවටපත් වෙනවා ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම නැසෙන දේ මරණ ධර්මය නිසා අනේ මම දැන් කුයි විලේ මැරෙයිද දන්නේ කියලා මරණ ධර්මතාවය හේතුවෙන් අඬනවා ශෝක කරනවා විලාප දෙනවා. ඒ වගේම තමන් සතු දේවල් නැසෙනකොට තමන් සතු දේවල් විනාශ වෙනකොට ඒ නැසීම හේතුවෙන් විනාශ වීම හේතුවෙන් අඬනවා ශෝක කරනවා විලාප දෙනවා පපුවේ අද්ග ගහනවා සී මුලාවටපත් වෙනවා. මොකද එයා ධර්මය නොදන්නාකම නිසා අසෘතවත්කම නිසා. එතකොට සෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් මේ ධර්මතා පහ උපදිනවා. ධර්මයේ අහලා තියෙන ධර්මයේ දන්නා වූ සෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් ජරා ධර්මයේ ව්‍යාධි ධර්මයේ මරණ ධර්මයේ නස්න ධර්මයේ විනාශ වෙන ධර්මයේ කියන ධර්මතා පහ එයාගේ ජීවිතයේ හැමෝටත් එනවා. ඒ වගේ වෙලාවකදී එයා කල්පනා කරනවලු. එයා අඬනවා ශෝක කරනවා විලාප දෙන වෙනුවට ජරා ධර්මය ගත්තාම මේ ජරාව කියන ධර්මතාවය මට විතරක් සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. මේ ලෝකේ හැම දෙයකටම හැම කෙනෙකුටම පොදු ධර්මතාවයක් නේද මේ ජරා ධර්මතාවය කියන එක. මේ ජරා ධර්මතාවය පොදු ධර්මතාවයක් නම් මේ ජරා ධර්මතාවය හැමෝම සතු එකක් නම් මේක ධර්මතාවයක්. හැමෝම සතු හැම තැනකම පවතින ධර්මතාවයක්. ඒක මම වුණා හෝ ඒක මගේ හෝ මගේ ආත්මෙ නෙමෙයි කියලා ජරා ධර්මය ගැන නුවණින් බලනවා.
ඒ හේතුයෙන් එයා අඬන්නේ නැහැ. එයා ශෝක කරන්නේ නැහැ. එයා විලාප දෙන්නේ නැහැ. ක්ලාන්ත ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාධි ධර්මතාවය ලෙඩ රෝග හැදුනහමත් ඒ ලෙඩ රෝග කියනකොට මේ ව්‍යාධි ධර්මතාවයේ මාවම විතරක් පෙළනව නෙමෙයි, මටම විතරක් වෙනව නෙමෙයි. මේ ව්‍යාධිය කියන එක හැමෝටම හැදෙන, හැමෝම අනුව යන, හැම තැනකම පැතිරලා තියෙන ධර්මතාවයක් නේද කියලා දකිනවා. අනේ අපිටමයි වෙන්නේ, මටමයි මෙහෙම වුනේ කියලා ඒක මමම කරගෙන ව්‍යාධිය තමන්ගේ කරගෙන තමන් ව්‍යාධිය වෙලා අසෘතවත් පුතඥයාගේ ස්වභාවය මහලු බව තමන්ගේ වෙලා තමන් මහලු වෙලා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මහලු බව තමන්ගේ වෙලා නැහැ. මහලු බව ධර්මතාවයක්. ඒ වගේම අසෘතවත් පුතඥයට ලෙඩ රෝග ලෙඩේ තමන් වෙලා තමන් ලෙඩෙක් වෙලා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෙඩේ කියන එක ලෙඩ කියන එක හැම තැනටම පොදු ධර්මතාවයක් හැටියට දකිනවා. මම්ම ලෙඩ වෙලා මටම මෙහෙම ලෙඩක් හැදුනා කියන තැනකින් නෙමෙයි. ලෙඩ වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. ඒක තමන්ගේ වෙලා නැහැ. තමන් ලෙඩෙක් වෙලා නැහැ. ලෙඩේ තමන් වෙලා නැහැ. ඊට පස්සේ මරණ ධර්මතාවයක් තියෙයි. ඒ මරණ ධර්මතාවය මං විතරක් මරුණා නෙමෙයි. මං විතරක් මැරෙනවා නෙමෙයි. මේ මරණ ධර්මතාවය හැම තැනටම පොදු. හැම තැනටම විසිරුණු හැම තැනකම පැතිරුණු ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ හින්දා මරණ ධර්මතාවය තමන්ගේවත් තමන් මැරෙන කෙනෙක්වත් වෙලා නැහැ. මරණය කියන එක ධර්මතාවයක් හැටියට දකිනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අසෘතවත් පුතඥය මම මැරෙන්නෙක් වෙලා මරණය තමන් එක්ක වෙලා. ඊට පස්සේ නැසෙන දේවල් අසෘතවත් පුතඥයට මගේ දේවලුයි නැසුනේ. නැසෙන දේ එක්ක තමන් ඉන්නවා, තමන් එක්ක නැසෙන දේවල් තිබුණා. විනාශ වෙන දේවල් තමන්ගේ දේවලුයි විනාශ වුනේ. විනාශ වෙච්ච දේවල් එක්ක තමන් ඉන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නැසෙන්නේ මගේ දේවල්ම විතරක් නෙමෙයි, විනාශ වෙන්නේ මගේ දේවල්ම විතරක් නෙමෙයි. නැසෙනවා විනාශ වෙනවා කියන ධර්මතාවය හැම තැනකම හැම දෙයකටම පොදු ධර්මතාවයක් නේද කියලා දැකලා ඒකට ධර්මතාවයක් හැටියට හඳුනගෙන හිත හදා ගන්නවා. ඒ හේතුවෙන් අසෘතවත් පෘතජ්ජනයා ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, විනාශ වෙන ධර්ම මගේ වෙලා මම ඒව එක්ක වෙලා ඉදිමින් අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, සිහි මුලාවටපත් වෙනවා, ක්ලාන්ත ස්වභාවයටපත් වෙනවා. ධර්මයේ දන්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, නැසෙන ධර්මය, විනාශ වෙන ධර්මය කියන ධර්මතා පහ තමන් එක්ක දකින්නේ. තමන් ඒ ධර්මතා පහ එක්ක දකින්නේ. ඒක හැම තැනකම පවතින, හැම තැනටම පොදු ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ හින්දා ශෝක කරන්නේ, අඬන්නේ, විලාප වෙන්නේ, ක්ලාන්ත ස්වභාවයටපත් වෙන්නේ නැහැ. එයා සිහි ඇතුව, නුවණ ඇතුව වාසය කරනවා කියලා මතක් කළා. ඉතින් මේ කාරණාව මතක් කළාට පස්සේ මුණ්ඩක රජුරවන්ට තේරුණා මේ යමක් නැසෙන දේ නැසෙනවා කියන එක මගේ භද්‍රා දේවියටම විතරක් වුණා නෙමෙයි, මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිසා ධර්මතාවයකට අඬන්න වැළපෙන්න තරම් මම මෝඩ වෙන්න හොඳ නෑ කියලා ඒ බණ ටික අහනකොට මෙයාගේ හිතේ තියෙන ශෝකය නැමැති සල්ලේ සම්පූර්ණ දුරු වුණා. දුරු වෙලා පස්සේ යන ගමම්ම පිහක ඇමතිට කියනවා, පිහක අර දිනෙන් භද්‍රා දේවියගේ දේහය අරගෙන දවන්න. දවලා භද්‍රා දේවියට චිතකෙකුත් කරන්න කියලා රජුරෝ ගිහිල්ලා හොඳට නාලා කළා අපහු රාජ්‍ය කටයුතු විචාරමින් ඒ ශෝකේ දුරු කිරීම පිණිස නාරද හාමුදුරුවෝ කියලා දුන්නු ධර්මයේ හැසිරුණා ඊට පස්සේ. ඉතින් මේ දහම් පරයයට පෙන්වුවා ශෝක සල්ලහරණ සූත්‍රය කියලා.
එතකොට මේකේ තියෙනවා අපිට තේරුම් ගන්නට තව වටිනා කරුණු ටිකක්. අසෘතවත් පෘථග්ජනයා මේ ධර්මතා පහ තමන්ගේ ජීවිතය කරගෙන ඒ ධර්මතා පහ තමන් එක්ක තියාගෙන තමන් ඒ ධර්මතා පහ එක්ක ඉඳිමින් අඬනකොට වැළපෙනකොට ශෝක කරනකොට සෘතවත් ආර්ය ශ්‍රාවකයා දක්ෂ වෙනවා ඒ ධර්මතා පහ තමන්ගේ ජීවිතය කරගන්න නැති වෙන්න. සෘතවත් ආර්ය ශ්‍රාවකයා දක්ෂ වෙනවා ඒ ධර්මතා පහ තමන්ගේ ජීවිතයෙන් පැත්තකින් තියලා ධර්මතාවයක් හැටියට දකින්න. තමන්ගේ දෙයක් නොවන නිසා ධර්මතාවයක් නිසා හඬන්නේ ශෝක කරන්නේ වැළපෙන්නේ නැහැ. එතකොට කුමන විදිහේ ධර්මයක් දැක්කහමද ඒ ධර්මතා පහ තමන්ගේ නොවෙන්නේ තමන්ගේ කර නොගන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. ඒත් ඉස්සෙල්ලා මම තව පොඩි කරුණු ටිකක් මතක් කරනවා ඔයගලන්ට අවබෝධයේ පිණිස. මේ ධර්මය කොච්චර වටිනවද කියනවා නම් මේ ධර්මය අවබෝධ නොවුණු මනසක් හරියට කිරිසප්පෙක් වගේ. මේ ධර්මය අවබෝධ කරගන්න කියලා කියන්නේ මේ ධර්මයෙන් සැනසෙල්ල ලැබෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. ජීවත්ව ඉන්නකම්ම දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැහැ. නිවන් දකින්නට හෝ වේවා දුකින් නිදහස් වීම හෝ වේවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ජීවත්ව ඉද්දී ඒ කියන්නේ දුක් සහිත ජීවිතයකටයි දුකෙන් මිදීම අවශ්‍යයි. ඉන්නකන් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් දුකෙන් මිදීමක් විශ්වාස කරන්න පුළුවන්ද? අනික පළක් තියනවද? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක් විඳින කෙනෙකුට දුකෙන් නිදහස් වෙන දර්ශනයක්. ඉතින් මේ ධර්මය අවබෝධ කරගත්තාම දුකෙන් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේමයි. මේ ධර්මයේ නැති කෙනා මේ ධර්මයේ නැති මනස හරියට පුංචි දරුවෙක් වගේ. පඤ්ඤා නරාණං රතනං ප්‍රඥාව මිනිසාට රත්නයක් කියලා කියනවා. මොකද ප්‍රඥාව නැමැති එකම ධර්මය නිසායි මේ හැම කෙනෙක්ම සියලු දුකෙන් නිදහස් වෙන්නේ. ප්‍රඥාව නැමැති එකම ධර්මයේ නැතිවීමෙන් තමයි මේ ලෝකයා සියලු ලෝකයා දුකේ ඇලෙන්නේ, දුකේ බැඳෙන්නේ, දුකේ බැසගන්නේ. මම ඒකට ප්‍රඥාව නැතිකම නිසා, ධර්මයේ නොදන්නාකම නිසා, ඇත්ත ඇති හැටි නොදකීම නිසා දුක තමන්ගේ කරගත්තකම, තමන් දුක එක්ක වාසය කරනකම පොඩි උපමාවකින් කියන්න. ඕන මේක මේ බණ ටික අහලා ගෙදර ගිහිල්ලා ඕගලන්ට පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. ගොල්ලෝ දන්නවනේ ලින් එහෙම තියෙනවනේ නේද? ලින් තියෙනවා. ඕනනම් ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න බණ අහලා ඉවර වෙලා ලිඳක් ගාවට යන්න. ගිහිල්ලා ලොකු කළු ගලක් අරගෙන යන්න ඕන. ගිහිල්ලා මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කළා මේ කළු ගල දාන්න ඕනේ ලිඳට. මොකද්ද? මේ කළු ගල යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරලා ගල ලිඳට දාන්න ඕනේ. දැම්මොත් මොකක් වෙයිද? කළු ගල යට යන්න එපා උඩ පාවේවා කියලායි අපි ප්‍රාර්ථනා කළේ. නමුත් අපේ ප්‍රාර්ථනාව නොසලකා කළු ගල යට යයි නේද? මොකද කළු ගලක් වතුරට දැම්මම යට යනවා කියන එක නියාමයක් නේද? එතකොට අපේ ප්‍රාර්ථනාව බලන නියාම ධර්මයකට ප්‍රතිවිරුද්ධයි නේ. අපේ ප්‍රාර්ථනාව සම්පූර්ණ නියාමනයන්ට ප්‍රතිවිරුද්ධ ප්‍රාර්ථනාවක්. අපි ප්‍රාර්ථනා කළේ මොකද්ද? යට යන්න එපා උඩ පාවෙවා කියලා. හොඳයි දැන් කළු ගල යට ගියේ අපි එක්ක තියෙන තරහටද? එයි අපි උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කළා නමුත් කළු ගල යට ගියා. අපි එක්ක තියෙන තරහවටද? නෑ. ඒක නියාමන ධර්මයක් නේද? ධර්ම නියාමතාවයක්. නමුත් මම මේකෙදි ගත්තේ දැන් හොඳට බලන්න ඔබේ මනස දිහා. ඔගොල්ලෝ කැමති ගල උඩ පාවෙනවා දකින්න ප්‍රාර්ථනාව ඒකයි. නමුත් ගල යට ගියා. බලන්න ඉබේම දැන් Taman කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියලා. කළු ගල
යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරලා වතුරට දැම්ම. නමුත් ගල යට ගියා. ඉබේම ආව මොකද්ද? කැමති දේ බලාපොරොත්තු වෙච්ච දේ ප්‍රාර්ථනා කරපු දේ නොලැබීමේ දුක. දැන් මට කියන්න ඔබට මේ දුක ආවේ කළු ගල යට ගිය හින්දාද යට යන ගල උඩ පාවේවා කියලා ගත්ත වැරදි ප්‍රාර්ථනාව නිසාද කියලා? වැරදි ප්‍රාර්ථනාව නිසා. හොඳයි. මේ ප්‍රශ්නට උත්තර දෙන්නකෝ මට. යට යන ගලක් උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳින මනසක් ගොඩාක් බුද්ධිමත්ද? නෑ. එහෙනම් නුවණ මදිනේ. ඒබඳු මනසක් ගැන මොකද්ද හිතෙන්නේ? දුකේම ධර්මතාවයක් නේ. හොඳයි. යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන මනසත් දිරන රූපය නොදිරාවා කියලා ප්‍රාර්ථනා කළා දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ කියලා ඕගලන්ට තේරෙන්නේ නැතුව ඇතිනේ. අපි අරකට නම් කියනවා අර මිනිස්සයා කොච්චර මෝඩද. ගල යන යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා දුක් විඳොත් අනේ මේ මිනිස්සයා මොනතරම් මෝඩද. මෝඩ කමටනේ දුක් විඳින්නේ කියලා අපිට හිතෙන්නේ. නමුත් අපේ ජීවිතෙත් ඒ තරමටම අපි මෝඩයි කියලා ධර්මතාවයක් අපි තුල विद्यමානයි කියලා මේ පිඟුතුන්ට පෙනෙනවද? දිරන රූපේ නොදිරාවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් ලෙඩ වෙන කය ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් මරණ දේ නොමරේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් නැසෙන දේ නොනැසේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් විනාශ වෙන දේ විනාශ නොවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ. පොඩි ළමයෙක් වගේ නොවන දේ වේවා කියලා ප්‍රාර්ථනා කරන මට්ටමටපත් වෙන්නේ අපි ධර්මය නොදන්නකොට. බුදුරජාණන් වහන්සේ මේ තෙමගුල සිද්ධ වෙච්ච දිනේ වටිනා උනේ මංගල කාරණාවක් උනේම උනෝයි ධර්මතාවයේ තේරුම් ගත් එක ධර්මයේ තේරුම් ගත් එක ධර්මයේ තේරුම් ගත්තා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා දිරණදී නොදිරාවා කියලා දුක් විඳින ලෝකයට කවදාවත් දුකින් මිදීම ලැබෙන්නේ නැහැ කියලා. ලෙඩ වෙන දේ ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ලෝකයට ඒ ප්‍රාර්ථනාව කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැක්කා. නැසෙන දේ මැරෙන දේ නොමරේවා නැසෙන දේ නොනැසේවා කියලා ප්‍රාර්ථනාවකින් ඉන්න ලෝකයට එයාගේ ප්‍රාර්ථනාව කවදාවත් සඵල වෙන්නේ නැහැ කියලා දැක්කා. මේ ප්‍රාර්ථනාවම එයාව දුකට ගෙනියනවා කියලා දැක්කා. අද වගේ දවසක මේ වගේ වකවානුවක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දිරණ ධර්මතාවයේ පෙන්වන්නට, මැරෙන ධර්මතාවයේ පෙන්වන්නට, නැසෙන ධර්මතාවයේ විනාශ වෙන ධර්මතාවයේ පෙන්වන්නට පෙන්නලා ඒක ඔබවත් ඔබේ ජීවිතේවත් නෙවෙයි. ඒක දිරණ ධර්මතාවයක්. ඒක ලෙඩ වෙන ධර්මතාවයක්. ඒක මැරෙන ධර්මතාවයක් කියලා පෙන්නලා ඒකෙන් තමන්ගේ ජීවිතය අහකට අරගෙන දෙන්න. නේතං මම නේසෝ හමස්මින් නිමේසෝ අත්තාති. දිරණ ධර්මතාවයේ මම හෝ මගේ ආත්මය නෙමෙයි. ලෙඩ වෙන, මැරෙන, නැසෙන, විනාශ වෙන දේ ඔබවත්, ඔබේ ආත්මෙවත්, ඔබේ ජීවිතේවත් නෙමෙයි. ඒකෙන් බැහැර කරගන්න ඔබේ සිත කියන පණිවිඩය කියලා දෙන්නයි. මම පින්වතුන්ට තව පොඩි නිදහසුණක් කියලා දෙන්නම්. මේ ළඟපාත තියෙන ගහක් දිහා බලන්නකෝ. මේ ගහකට උනත් චූටිම චූටි පැලෑටි අවස්ථාවක් තිබුණා. මේ ගහකටත් කුඩා කාලයක් තිබුණා. මේ ගහකටත් තරුණ කාලයක් තියෙනවා. මේ ගහක් උනත් ලෙඩ රෝග හැදෙන්න බැයිද? පුළුවන්. ඒ වගේම මේ ගහක උනත් අතු කැඩිලා කැඩෙන්න පුළුවන්. කොටසක් නැසෙන්න පුළුවන්. කොටසක් විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ගහක් උනත් ක්‍රමයෙන් දිරන්නේ නැද්ද? වයසට යන්නේ නැද්ද? ගහක් උනත් මැරෙනවා. ගහටත් තිබුණා ජරා ධර්මතාවයක්, ව්‍යාධි ධර්මතාවයක්, මරණ ධර්මතාවයක්, නැසන ධර්මතාවයක්, විනාශ වෙන ධර්මතාවයක්. ඒ හේතුවෙන් ගහ අඬනවා, වැළපෙනවා, ශෝක කරනවද? නැහැ. ඇයි එතන මම හෝ මගේ ආත්මයයි කියලා ගත්තා වූ චේතනාවක් නැහැ. නේ?
ඒ වගේමයි ඔබ මම කියලා හිතන ඔබ මගේ කියලා හිතන මේ රූපේ තනි කරලා ගත්තොත් වෙන් කරලා ගත්තොත් මේ රූපයටත් කුඩාම කුඩා කාලයක් තිබුණා. ඊටමත් ලදරු කාලයක් තිබුණා. මේ රූපයට කුඩා කාලයක් තිබුණා. තරුණ කාලයක් තියෙයි. මේ රූපයටත් ලෙඩ හැදෙනවා. මේ රූපයත් ක්‍රමක්‍රමයෙන් දිරනවා. මේ රූපෙත් කකුල් නැති වෙන්න පුළුවන්, ඇස් නැති වෙන්න පුළුවන්, අත් නැති වෙන්න පුළුවන්, කොටස් නැති වෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. මේ රූපයත් කවදා හරි නැති වෙනවා. බාහිර අචේතනික වස්තුවක් වූ මේ රූපෙත් අපි මගේ කියලා උරුම කරගෙන තියෙන මේ රූපෙත් යථාර්ථය සමානයි එකයි. නමුත් අපි මේ රූපේ සැබෑ ස්වභාවය දන්නේ. මොකද අපි ධර්මයේ ඉගෙන ගත්තේ නැහැ කියලා කියන්නේ මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවන හේතුඵල ධමයක් තියෙන කියන එක අපි ඉගෙනගෙන නැහැ. අපි දන්නේ. ඒ හින්දා අපි මේ රූපේ මම කියනවා. මේ රූපේ මගේ කියනවා. මේ රූපේ මගේ ආත්මයයි කියලා ගත්තාම දැන් අපි මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දකින්නේ ජරා මරණ ධර්මෙම. මේ කය දිරන ධර්මතාවයක්. දිරන රූපය ඔබට මම නම් ඔබට මගේ නම් ඔබ මහලු වෙන්නෙක් වෙලා ඔබ මහලු දිරන කය ඔබේ කය දිරනවා දිරන කය ඔබේ ඒ නිසා මහලු බවද ඔබේ අර මට මතකයි ඉස්සර මම ලෝකෙ තුල නඩුවක් විසඳන ආකාරය අහලා තිබුණා ඔරලෝසුවක් ගැන සහෝදරයෙක්ගේ ඔරලෝසුවක් අරගත්තා කියලා නඩුවක් දැම්මහම කෙටියෙන් කියන්නේ ඔරලෝසුව මල්ලිගේ මල්ලි මගේ ඒ නිසා ඔරලෝසුවද මගේ උනා වගේ ජරා ධර්මතාවය රූපේ මගේ ඒ නිසා ජරා ධර්මතාවයද මගේ වෙලා මේ තියෙන්නේ දැන් දිරන රූපේ දිරනවා රූපේ වයසට යනවා ඒ රූපේ මගේ දැන් ඔබ ජරා ධර්මයෙන් යුක්තයි රූපේ ලෙඩ වෙනවා ඒ රූපය ඔබේ ඒ නිසා ඔබ ලෙඩ වෙන කෙනෙක් ඔබ දැන් ජරාවෙන් ව්‍යාධින් යුක්ත කෙනෙක් මරණ ධර්මතාවයේ යුක්තයි රූපේ මරණ ධර්මතාවයක් ඒ රූපේ මගේ ඒ නිසා ඔබ මරණ ධර්මයෙන් යුක්තයි අද ඔබ ජරා මරණයෙන් යුක්තයි ඔබ ජරා මරණයෙන් යුක්ත උනේ ජරා මරණ ධර්මයේ මම කිව්වහම මගේ කිව්වහම මගේ ආත්මය කිව්වහම ඔබ බැඳිලා ඉන්නවා ජරා මරණ ධර්මයේ බැඳුනහම ජරා මරණ ධර්මයේ ඔබ මිදෙන්නේ ජරා මරණ ධර්මයේ මේ කියන කාරණාව තේරුම් ගන්න. ඔබ බුද්ධිමත් නම් බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ බව පෙන්වන්න. මේ කය ජරා මරණ ධර්මයක් කියලා දකින්න. නේතං මම නේසෝ හමස්මින් නිමිසෝ අත්තාති මේ ජරා මරණ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න තාක් ඔබට අඬන්න වෙනවා ශෝක කරන්න වෙනවා විලාප දෙන්න වෙනවා මේ නාරද හාමුදුරුවෝ මුණ්ඩක රජුරවන්ට පෙන්වුවේ මෙන්න මේක මේ ධර්මතා ටික ජරා මරණ ශෝක සල්ල හරණ සූත්‍රය කියලා කියන්නේ මෙන්න මේ පරයයන් තමයි ශෝකය දුරු කරන්නේ ඔබ අද දකින්නේ මේ කය මමමයි කියලා මේ මමමයි කියලා දකිනවා මම නිකම්ම නෙමෙයි මේ මමමයි කියලා දකිනවා මේ කය මම කියලා ඔබට තේරෙන්නේ ඔබේ මනසට ඔබේ මනසයි මේ කය මම කියන තැනකින් කයට නැඹුරු කරලා තියෙන්නේ ඔබ හිතින් කයට මම කියලා ඉන්න තාක් කයේ ගති යම්සේද ඔබේ හිතේ සේ වෙනවා ඔබේ හිත යම්සේද කයේසේ වෙනවා. කය යම් කිසි කෙනෙක් මම මගේ කියනකොට ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන හිතක් ඔබ හදාගෙන ඉන්නවා. කය ලෙඩ වෙන ගානේ ඔබ හිතිනුත් ලෙඩ වෙනවා කියන එක මතක් කරන්න වෙනවා. එතකොට යම් වෙලාවක මේ ධර්මයේ ඉගෙන ගන්න කියලා කියන්නේ මේ ධර්මයේ තුලින්
ඔබට පැහැදිලි කරලා දෙනවා මොකක්ද මේ කය කියන්නේ ඔබ නෙමෙයි. ඔබේ ජීවිතය නෙමෙයි. ඔබේ ආත්මය නෙමෙයි. කය කියන එක හේතු ප්‍රත්‍යයයි. නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණමිදම් භික්ඛවේ කම්මං. මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි. මහණෙනි මේ කය තව කෙනෙකුගේත් නෙමෙයි. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ චේතනාවෙන් පිළියෙල වෙන විඳීමට වස්තුවක් කොට දකින්න මේ කය. ඉතින් ඔබට මේ කය තමන්ගේ නොවන ධර්මතාවයක් හැටියට දැක්කොත් ඔබ කවදාවත් මේ රූපේ දිරන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔබ මේ ගහ දිරන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න සුදුසුයි කියලා හිතනවද? නෑ. මොකද අපි ප්‍රාර්ථනා කරුවට මේ ගහ දිරන එක නතර වෙන්නේ නැහැ කියලා ඕගොල්ලෝ දන්නව නේද? මේ ගහ ලෙඩ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවද ඕගොල්ලෝ? නෑ. ඇයි ඒ? අපි එහෙම හිතුවට නතර වෙන්නේ නැහැ කියලා දන්නවා. මොකක් නිසාද? ඔබෙන් පරිබාහිර දෙයක් හැටියට ඔබට දකින්න පුළුවන් හින්දා එහෙම හිතන්න ඉඩ ටිකක් තියෙයි. නමුත් මේ කය ඔබෙන් පරිබාහිර දෙයක් නෙමෙයි. මේ කය ඔබ ඔබෙයි කියලා දකින හින්දා ඒ ප්‍රාර්ථනාව කරන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා ඔබට පේන්නේ නැතුව තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරු ලෝකෙ පහළ වුණේ මෙන්න මේ රූපය තමන්ගෙන් අයින් කරගන්න. තමන් රූපයෙන් අයින් වෙන්න කියන එක පෙන්වන්න. මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක අයින් කරපල්ලා. ඒක අයින් කරන එක නුඹලට බොහෝ කාලයක් හිත පිනිස, බොහෝ කාලයක් සැප පිනිස, බොහෝ කාලයක් වැඩ පිනිස නුඹලට පවතිනවා කියලා පෙන්වුවා. මහණෙනි කුමක් නුඹලගේ නොවේද? මහණෙනි ඇස නුඹලගේ නෙවෙයි. කන නුඹලගේ නෙවෙයි. නාසය, දිව, ශරීරය නුඹලගේ නෙවෙයි. කය නුඹලගේ නෙවෙයි. ඒක පෙන්වන්නයි මම මේ අචේතනික ගහකට උපමා කරලා මේ කය පෙන්වුවේ. ඉතින් ඒ ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. තව පැත්තක් තියෙයි. මෙන්න මේ අචේතනික වස්තුවක් ජරා මරණ ධර්මතාවයෙන් යුක්තයි කියලා අපිට තේරෙනවා, පෙනෙනවා. නමුත් මේ සවිඥානික කය ජරා මරණයටපත් උනත් ඒක මගිනේ කියන හැඟීමක් ඕගොල්ලන්ට තියෙනවා, අපිට තියෙනවා. දන්නවා ගහ වගේම දිරනවා කියලා. දන්නවා ලෙඩ වෙනවා කියලා. දන්නවා මැරෙනවා කියලා. දන්නවා නැසෙනවා කියලා. නමුත් මේ කය ආරම්භය පවතින සක්කාය දිට්ඨිය නිසා, මේ රූප කෙරෙහි පවතින සක්කාය දිට්ඨිය නිසා අපිට ඒක අයින් කරගන්න බැරුව තියෙනවා. ඉතින් මෙන්න මේ සක්කාය දිට්ඨිය ඇති වෙච්ච හැටි අපිට ටිකක් තේරුම් ගන්නට පුළුවන් නම් අපිට ජරා ධර්මයෙන් අයින් වීම අපහසු නෑ. ජරා ධර්මයේ තමන්ගෙන් ඉවත් කරගන්න, තමන් ජරා මරණයෙන් ඉවත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම එතනට එනකොට බෞද්ධ දර්ශනය කියලා කියනවා. ධර්මයේ ටිකක් ගැඹුරුම පැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරු දර්ශනයක් තියෙනවා. සහ අස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වපේදච්චකින්ච. ඒ දර්ශනය හා සමගම ඔහුගේ තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතා තුනක් දුර වෙනවා. දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය දැක්කපු ගමම්ම ඒ දකින්න කෙනාගේ ධර්මතා තුනක් දුර වෙනවා. මොකද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය දුර වෙච්ච කෙනා බොහෝම ළඟයි ස්වභාව ධමයට. බොහෝම ළඟයි අනාත්ම දර්ශනයට. ඒකයි එයා භවයේ මොනතරම් ප්‍රමාදී විහිටියත් හත්වතාවකට වඩා ඉන්නේ නැහැ කියලා කියන්නේ. ජරා ධර්මය හඳුනනවා.
ජරා ධර්මයේ තමන්ගේ නොවෙනවා කියන එක තේරෙනවා. ජරා ධර්ම ඉවත් කරගත හැකි කියන එක එයාට තේරෙනවා. ජරා ව්‍යාධි ධර්මයේ තමන් නෙමෙයි කියන එක එයාට තේරෙනවා. හැබැයි බොහෝ කල සිට පැවතින හුරුව නිසා තාම ජරා ධර්මයේ ව්‍යාධි ධර්මයේ තමන් බැඳිලා ඉන්නවා කියන එකත් පේනවා. ඒ නිසා මම පින්වතුන්ට පොඩ්ඩක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතා ටික දුරු වෙන දර්ශනය පෙන්වන්න. අපි ගොඩාක් දෙනෙක් තව පැත්තකින් ගත්තාම නිවන් දකින්න කියලා ගොඩාක් උත්සාහවත් වෙනවා. නොයෙක් විදිහේ භාවනා ක්‍රම කරනවා. ඒකෙදි සක්කාය දිට්ඨිය නැතිකරන්න අපි ගොඩාක් වෙහෙසෙනවා. සක්කාය දිට්ඨිය නැතිකරන්න ධර්මය ඉගෙන ගන්න හදනවා. එතකොට විචිකිච්ඡාව නැතිකරන්න අපි නොයෙක් විදිහට මහන්සි වෙන උත්සාහවත් වෙනවා. නමුත් මෙතෙන්දි මම මතක් කරනවා පින්වතුන්ට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික අපිට වෙනමම නැතිකට යුතු ධර්මයක් නෙමෙයි. දර්ශනයක් තියෙනවා මේ ශාසනය පෙන්නපු ඒ දර්ශනය උපදවා ගත්තාම දර්ශනය නිසා දුර වෙන කෙලෙසයක් ඒක. සංයෝජන තියෙනවා දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච විජ්ජා කියලා. මේ සංයෝජන 10න් පළවෙනි තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දිට්ඨිත් වන සංයෝජනත් වන ධර්මයක්. සංයෝජනයක් විතරක් නෙමෙයි දිට්ඨියකුත් තියෙනවා. අනිත් ධර්මතා 7 දිට්ඨියක් නෑ සංයෝජනයක් විතරයි. ඒකෙන් ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොනතරම් සිල්වත් වුණත් මොනතරම් වීරියක් තිබුණත් මොනතරම් සමාධියක් තිබුණත් මුල් සංයෝජන තුන ඒ සීලයට ඒ වීරියට ඒ සමාධියට අයින් වෙන්නේ නැහැ. මොකද ඒක දිට්ඨි සහගත ධර්මයක් නිසා. ඒ ධර්මතා තුන දුරු වෙන්නේ දර්ශනයකින්මයි. මොනතරම් නුවණක් තිබුණත් දර්ශනයක් තිබුණත් ඊතුරු ධර්මතා 7 ගෙවෙන්නේ. ඒකට සීලය ඕනේ, වීරිය ඕනේ, සමාධිය ඕනෙමයි. අර ධර්මතා 7 ගෙවා ගන්න නුවණ එක්ක සීලය ඒ වගේම වීරිය සමාධිය ඕනේ. මේ ධර්මතා 7 ගෙවන්න නුවණ නැත්තම් දර්ශනයම ඕනේ. එතකොට මේ ධර්මතා තුන ගෙවන දර්ශනය තමයි මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය නැත්තම් පටිච්චසමුපාදය පෙනෙන එක. ඒකෙදි චතුරාර්ය සත්‍ය නැත්තම් පටිච්චසමුපාදය කියන ධර්මතා තුලින් දකින දර්ශනයෙන් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලස් ගෙවෙන්නේ. මම මේ කෙලස් ටිකේ ප්‍රධාන ටික මතක් කරන්නම්. සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය දිට්ඨි සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට. දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටියක් දැඩි කොට වර්ධව සත්‍යයට විරුද්ධව ගන්න වර්ධව දැඩි කොට ගන්න අර්ථයෙන් දිට්ඨි කියලා කියනවා. සත්‍යයට විරුද්ධව ගන්නවා වර්ධව දැඩි කොට ගන්න අර්ථයෙන් දිට්ඨි කියලා කියනවා. සක්කාය දිට්ඨිය සක්කාය වර්ධව දැඩි කොට ගන්න අර්ථයෙන් සක්කාය සත්‍යයට විරුද්ධව ගන්න අර්ථයෙන් හැසිරෙන එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. කොහොමද රූපය ගන්න? රූපය ගැන දිට්ඨි 4ක් තියෙනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්මයක් හැටියට දකින්න පුළුවන්. පළවෙනි එක. දෙවෙනි එක අත්තනීවා රූපං. රූපය ආත්මයට හිත එකක් හැටියට දකින්න පුළුවන්. තුන්වෙනි එක රූපවන්තං වාත්තාන. ආත්මේ රූපවත් එකක්. ඒකෙන් කියන්නේ මගේ ආත්මය දැන් මෙන්න මේ වගේ රූපයක් විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ. හැබැයි යම් වෙලාවක මේ රූපය නැසුනොත් වෙනසුනොත් ශනිකව මගේ ආත්මය ආපහු වෙන ආකාරයකට පරිවර්තනය වෙනවා. දැනට තියෙන්නේ මේ වගේ ආත්මත්ව කියන එක තියෙනවා. හතරවෙනි එක රූපස්මින් අත්තාන රූපයේ තුල මගේ ආත්මය තියෙනවා කියලා හතරක් තියෙනවා. ওই විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ කෙරෙහි මේ වගේ එකකට හතර ගානේ 20ක් තියෙනකොට කියන 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඊගාවට
විචිකිච්ඡාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි සැක සංකා තියෙනවා. සිතේ නොවිසඳුනුකම කෙසේද යන විමතිකම තියෙනවා. ඒකෙදි සමහර කෙනෙකුට හිතෙනවා නෑ අපිට නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිදු සැකයක් නැහැ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධමයි කියලා. එහෙම පුද්ගල භාවයකින් සැකේ දුරුණා කියලා කියන්නේ. ධර්මයේ දැකීමකින් සැකේ දුරු වෙන්නේ. ඔය ditthi සහගත චරිතයක ලක්ෂණය ඕක තමයි. අපි කියවුවොත් මෙහෙම අපි අන්‍යාගමික පවුලක අපි උපන්න කියලා. අපි කියමු අද බුදුරජාණන් වහන්සේගේ රූපය අපිට පෙන්නලා අපි ඉපදෙනකොට මේ තමයි පුතේ ජේසු. ජේසුස් වහන්සේගේ රූපය අපිට පෙන්නලා මේ තමයි පුතේ බුදුහාමුදුරුවෝ නවාරහදී ගුණයෙන් යුක්තයි කියලා කිව්වොත් අපි මේ පිළිමේ දිහා බලාගෙන බොහොම සද්ධාවෙන් වඳි. අර පිළිමේ බලනකොට අපි හිතාමනාපයක් ඇති කරගන්න. ඔකට කියනවා ආගම් සද්ධාව කියලා. ඒ කියන්නේ කරුණු කාරණා දැකලා නෙමෙයි දෙමව්පියෝ හෝ පරම්පරාවෙන් කියපු නිසා ඇතිවෙච්ච සද්ධාව. එතකොට ඒකේ මම මතක් කළේ අපි මොන විදිහටවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මගේ සැකයක් නැහැ කියලා යම්සේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි නොසෙල් වෙන කමකින් අපි ඉන්නවා නම් ඒ විදිහටම අන්න ආගමික අයත් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්නේ නැද්ද? ඉන්නවා. නමුත් එයත් ධර්මයක් දැකලා නෙමේ ශ්‍රද්ධාව ඇති උනේ. අපිත් ධර්මයක් දැකලා නෙමේ ශ්‍රද්ධාව ඇති උනේ. පුද්ගල භාවයකින් ඇති කරගත් ශ්‍රද්ධාව. ওই ශ්‍රද්ධාවට කියනවා අමූලිකා ශ්‍රද්ධාව කියලා. අමූලිකා ශ්‍රද්ධාව කියලා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සැකේ අයින් වෙන්නට නම් ආකාරවති ශ්‍රද්ධාව වෙන්නට ඕනේ. ඒ කියන්නේ කරුණු කාරණා තේරුම් ගැනීම තුලින් ඇති වෙන ශ්‍රද්ධාව වෙන්නට ඕනේ. ඒ කියන්නේ ධර්මයේ දැකීම තුලින් ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕනේ. ඊගාවට පුබ්බන්තේ කංකති බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකේ, ධර්මයේ කෙරෙහි සැකේ, සංඝයා කෙරෙහි සැකේ වගේම පුබ්බන්තේ කංකති පෙර ජීවිතය ගැන. මම නැත්තම් අපි පෙර කොහේ ඉන්න ඇද්ද? හිටියනම් කොහොම ඉන්න ඇද්ද? මොකෙක් වෙලා මොන විදියට ඉන්න ඇද්ද කියලා සැකයක් තියෙනවා. ditthi සම්පන්න නොවුණු සෝවාන් නොවුණු කෙනෙක් තමන්වම තමන් දර්ශනයකින් යුක්ත නැහැ කියන එක බලා ගන්න තියෙන හොඳම මින්ම අපිට ලෝකෙට බොරු කරන්න පුළුවන්. නමුත් අපිට අපේ හිතට බොරු කරන්න බෑ. අපිට අපේ හිත තේරෙනවා. තමන්ව සීකුලත් ඇත්තටම මම කොහේ ඉන්න ඇද්ද? කොහොම ඉන්න ඇද්ද? මොන කෙනෙක් වෙලා මොන විදියට ඉන්න ඇද්ද කියලා අපි සිහි කරුවොත් අපිට හිතේ ඇත්තටම කුකුසක් තියෙන, විචිකිච්ඡාවක් තියෙන, නොවිසඳුණු කමක්, නොපැහැදුණු කමක් තියෙන ගාන දකින්න අපි තාම සුවාන් වෙලා නැහැ. නැත්තම් අපිට තාම දර්ශනයක් නැහැ කියලා. අපරන්තේ කංකති. අපරන්තේ කංකති කියලා කියන්නේ මොකක්ද? අපි මැරිලා කොහේ යයිද දන්නේ නැහැ. මොකෙක් වෙලා උපදීද දන්නේ නැහැ. මොකෙක් වෙලා මොකෙක් වෙයිද දන්නේ නැහැ කියලා අනාගතයට බැලුවාම එතකොටත් තමන්ගේ හිතට ඇත්ත තමයි කියලා තමන්ගේ හිතට සැකයක්, කුකුසක්, විචිකිච්ඡාවක් එනවා. පුබ්බන්ත අපරන්තේ කංකති. අපි කොහේ ඉඳන් මෙහාට ආවත් දන්නේ නැහැ. ආපහු මොකෙක් වෙලා කොහාට ඇයිද දන්නේ නැහැ කියලා දෙපැත්ත මල්ලලා සැකතියි. නේ? පටිච්චසමුපාද ධම්මේසු කංකති. මේ පටිච්චසමුපාද ධර්මයක් කියන එක ගැන කංකති තියෙනවා. සික්කාය කංකති කියලා මෙන්න මේකට කියනවා මේ අටපොළ කෙරෙහි ඇති නොවේසිඳුණු කමට කියනවා විචිකිච්ඡාව කියලා. ඊට පස්සේ මේ සීලෙන්, මේ ක්‍රමයෙන්, මේ වෘතයෙන් විමුක්තියක් ලබා ගන්නට පුළුවන් කියන අදහසින් නොයෙක් විදිහේ වෘත සමාදන් වෙනවා. ඒක ගොඩක් වෙලාවට මේ ශාසනයෙන් බැහැරයි. එළුව වගේ, ගවයෝ වගේ එක එක විදිහේ වෘත සමාදන් වෙන එකට කියනවා සිල් වෘත පරාමර්ශනය කරන කමට සීලබ්බත පරාමර්ශ කියලා. මෙන්න මේ ධර්මතා තුන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දර්ශනයක් නැති මනසක. ඉතින් මම මේ දැන් කියලා දෙන්න හදන දහම් කරුණු ටික පොඩ්ඩක් ගැඹුරුයි. ඒකයි මුලින් මතක් කළේ මෙන්න මේ ටික ඉතාමත් වුමනාව ඕන කමින් තේරුම් ගන්න
එතකොට මෙන්න මේ ටික තේරුනොත් අපිට පුළුවන් ජරා මරණ ධර්මය අපෙන් ඈත් කරගන්න. ජරා මරණ ධර්මයේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා බලාගන්න දකින්න හිතට ඉඩ තියෙයි. එහෙම දකින්න පුළුවන් මට්ටමට ඉඩ හදාගත්තාම ඒ ජරා මරණ ධර්මයේ තමන්ගේ නොවන බවට, තමන් ජරා මරණ නොවන බවට පෙන්න ඉන්නකොට ජරා මරණ ධර්මයෙන් මිදෙනවා. ජරා මරණ ධර්මයෙන් මිදුනහම සියලු දුකෙන් මිදෙනවා. මිදුනා කියන නුවණත් අපිට පහළ වෙනවා. කතයුත්ත කළා කියන නුවණත් පහළ වෙනවා. එහෙනම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු කරන මේ දර්ශනය ඕනේ මොකටද? ඉබඳු ඇහැකටයි මේ ජරා මරණ ජීවිතේම වෙච්ච කම පොඩ්ඩක් අයින් කරන්න. ජීවිතයෙන් ජරා මරණ අයින් කළා, ජරා මරණ ජීවිතයෙන් අයින් කළා බලාගන්න ඉඩ හදලා දෙන්නේ ඊට පස්සේ. එතෙක් ඒ දර්ශනය නැති ලෝකයට මේ ජරා මරණ සංඛ්‍යාත කය මමම වෙලා, මම මේ කයම වෙලා ජරා මරණ ධර්මයෙන් බැඳිලා, ඇලිලා, බැඳිලා, ගෙතිලා ඉන්නේ. උනෝයි දර්ශනයෙන් තමයි ඉඩ හදන්නේ ජරා මරණ ධර්මයෙන්ුයි තමනුයි වෙන්වීමේ ආරම්භය පටන් ගන්න. හොඳට ඒක මතක තබාගෙන ඒකේ ආනිසංස සිහිපත් කරගෙන මෙන්න මේ ටික ආනට ඕනේ. මෙන්න මේ සංයෝජන තුන ගෙවන දර්ශනය තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. ওই චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න තමයි පටිච්ච සමුපාද ධර්මය තියෙන්නේ. පටිච්ච සමුපාද ධර්මය හරහා චතුරාර්ය සත්‍ය පෙන්නනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි දර්ශනය කියලා කියන්නේ. ඒ දර්ශනයට තමයි අර සංයෝජන ගෙවෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු චතුරාර්ය සත්‍ය මේ පටිච්චසමුපාද ධර්මය හරහා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර ජීවිතේ අපි කොතනක හරි හිටියානම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා, චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළා වූ අවිද්‍යාව හේතුණා කර්ම රැස් කරගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුයෙන් කුසල කර්ම, අකුසල කර්ම, අනිජ්ජාපි කර්ම කියන කර්ම රැස් කරගත්තා. හොඳට බලන්න අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව කියන එක සත්වයක්ද? නෑ. අවිද්‍යාව කියන එක පුද්ගලයෙක්ද? නෑ. අවිද්‍යාව කියන එක කෙනෙක්ද? නෑ. අවිද්‍යාව කියන එක මමවත් තව සත්වයක්වත් නෙමෙයි. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්. අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නම් ප්‍රත්‍ය උනේ කර්ම රැස් වෙන්න. එහෙනම් මම කර්ම රැස් කරගෙනද? එහෙනම් තව සත්වයක් කර්ම රැස් කළා, පුද්ගලයෙක් කර්ම රැස් කළාද? කර්මය කියන එක රැස් වෙලා තියෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයකින්නේ. එහෙනම් අපි කර්ම රැස් කරගත්තා, අපි කර්ම රැස් කරයි, අපි කර්ම රැස් කරන්න ඇති කියලා කර්මයක තියෙන පුද්ගල භාවය අයින් කරන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව කියන එක ධර්මතාවයක් නම් අවිද්‍යාව නැමැති ධර්මතාවයයි හේතු වෙලා තින්නේ මොකේද? කර්ම රැස් වෙන්න. එතකොට උන්න දැන් කර්ම රැස් කරගත්තේ මමද? එහෙම නැත්නම් තව පුද්ගලයෙක්ද? සත්වයෙක්ද? නෑ. කර්මය කියන එක ධර්මතාවයක්. අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසායි කර්ම. ඊට පස්සේ හොඳට බලන්න සංකාර පත්‍ය විඥානං ප්‍රතිසන්දි වශයෙන් විඥාණය පැමිණෙන්න හේතුනේ කර්මය නම් කර්මය කියනකොට ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ හේතුවකින් නම් හටගත්තු විඥානය ධර්මතාවයක් නිසක මගේ හිතවත්, තව සත්වයේගේ හිතවත්, තව ආත්මික හිතක්වත්, පුද්ගලික හිතක්වත් නෙමෙයි. පෙර අවිද්‍යා කර්මයට මම මේක කිටි කරලා පෙන්නන්නම්. පෙර අවිද්‍යා කර්මයට ධර්මතාවයක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හැදුන හැටි පෙන්නනවා. මේ ස්කන්ධ කියනකොට අර මම ගහක් පින්නේ සත්ව පුද්ගල නොවන අචේතනික, ඒ වගේ සත්ව පුද්ගල නොවන, ආත්ම නොවන අනාත්ම වූ ධර්මතා ටිකක් මේ ස්කන්ධ ටික කියන එක.
පෙර අවිද්‍යා කර්මයට හටගත්ත විඥානයත් ඒ වගේම වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකත් රූපයත් කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් තියෙයි. ඒක මේ අවස්ථාවේදී කෙටි කරලම කියන්නම්. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හම්බුණා. ස්කන්ධ කියලා කියනකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියනවා. මේ එකම ස්කන්ධයක්වත් සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් නෙවෙයි හේතුත්පත්ය. අපි උදාහරණයක් හැටියට ගත්තොත් රූපස්කන්ධය කියලා ගන්න. කොතනක හරි රූප කියලා යමක් තියෙනම් චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒක ධර්මයෙන් නොදන්න ආධුනිකම කෙනෙක් ඉන්නවා නම් බලාගන්න උපකාර පිණිස මම මෙහෙම වචනයක් පෙන්නන්නම්. පස්දිය ගිනිසුලන් හතර කියන අදහස හිතට ගන්නකො. ඇත්තටම පස්දිය ගිනිසුලන් හතර කිව්වහම එක්තරා මට්ටමකම සීමා වෙලා. නමුත් පඨවිය කියන එක පස් වලින් ඔබට ගිය ධර්මයක්. නමුත් රළු වශයෙන් කෙනෙකුට pāli භාෂාවෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වහම ඒකේ අර්ථය සිහි වෙන්නේ නැත්නම් ආධුනිකව මනසකට තේරුම් ගැනීම හැකියාව මත යම් තාක් රූප කියලා තියෙනවා නම් රූප පස්දිය ගිනි සුලං කියන ධර්මතා හතරයි. ඒ හතර හා බැඳුණු උපාදාය රූප කියලා. උපාදාය කියන්නේ ඇහැට පෙනෙන කනට ඇහෙන වගේ ඒ ධර්මතා පහෙන්ම උපන්න අවශේෂ සියුම් රූප රාශියකුයි. එතකොට සතර මහා ධාතු පස්දිය ගිනි සුලං හතරත් ඒ ධර්මතා හතරෙන්ම අවශේෂ වූ ඒහා බැඳුණු රූපත් කියනකොට ප්‍රධාන රූපයේ පස්දිය ගිනි සුලං හතර වුණොත් එයින් උපදින රූපයේ සත්ව පුද්ගල නොවන කම කියන්න අමුතුවෙන් දෙයක් නෑ නේද? ප්‍රධානම රූපය. එතකොට මේ හැම රූපයක්ම තියෙන්නේ සතර මහා ධාතුයි. ඒහා බැඳුණු උපාදාය රූපයි කියලා ධර්මතාවය. එතකොට ඒ සතර මහා ධාතු රූපය කුණු වෙන්නේ, නරක වෙන්නේ, විනාශ වෙන්නේ නැතුව පවතින්නේ පෙර කර්මයට හටගත් සිත නිසායි, විඥානයේ නිසායි. මේ කය විඥානයේ මේ කයෙන් බැහැරට ගියොත් මේ සතර මහා ධාතු රූපය ඉදිමිලා නිල් වෙලා පුපුරලා ඕජා ගලන තත්ත්වයටපත් වෙනවා. ඒ සතර මහා ධාතු මේ කය කුණු වෙන්නේ, ඉදිමෙන්නේ, පුපුරලා විනාශ වෙන්නේ නැතුව පවතින්නේ පෙර කර්මයට හටගත්ත විඥානයේ නැමැති සිත නැමැති ධර්මතාවය නිසායි. මේ විඥානය ප්‍රධාන කෘත්‍ය කරනවා මේ කයේ පැවැත්ම ඇති කරලා ඇහැ කන දිව නාසය ශරීරය කියලා රූප බලන්න අහන්න පුළුවන් ආයතන ටික හදනවා. ඔය හිතෙන් කරන්නේ එච්චරයි. ප්‍රතිසන්දි සිතෙන් කරන්නේ කය කුණු වෙන්න නොදී රූප පේනෙන්න සද්ද ඇහෙන්න පුළුවන් විදිහේ ආයතන ටික හදලා තියෙන එක. ඔන්න ওই ටිකට තමයි ස්කන්ධ කියලා කිව්වේ. ඒ කියන්නේ රූපයක් පෙන්වනකම සද්දයක් ඇහෙනකම හදලා තියෙනවා කය කුණු වෙන්න නොදී. ඒක කෙනෙක්ගේ නෙමෙයි, පුද්ගලයෙක්ගේ නෙමෙයි. කය සතර මහා ධාතුයි පස්දිය ගිනි සුලං හතර. පස්දිය ගිනි සුලං හතර මමවත් තව කෙනෙක්ගේවත් නෙවෙයි. ඒ කය කුණු වෙන්නේ, නරක වෙන්නේ, දිය වෙන්නේ නැතුව තියෙන්න සිත සහ සිතුවිලි ටික උදව් වෙලා. ඔන්න ඔය ටික තමයි පෙන්වුවේ. මම මේක පర్యాయකින් කෙටි කරලා පෙන්වන්නේ. මේක පෙන්වන්න පුළුවන් තා ක්‍රම තියෙයි. මොකද මේ දේශනාවල් ගොඩාක් ආධුනික කෙනෙක් ඇහුවොත් තේරෙන්නත් උපකාර පිණිස. එතකොට පෙර අවිද්‍යා කර්මයට ඔන්න ඔය රූපය බඳු සත්ව පුද්ගල නොවන ස්කන්ධ ටිකක් හැදුනා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපිට ඇහැට රූපයක් පෙනෙන කම, කනට ශබ්දයක් ඇහෙන කම හැදුනා. ඔය විපාක ස්කන්ධ ටික පරිහරණය කරද්දී තණ්හා උපාදාන කියලා වර්තමාන කෙලෙස් ටිකක් ඕකට අපේ එකතු වෙනවා. විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියලා කියන්නේ වර්තමාන කෙලෙස් ටිකක් එකතු වෙනවා. මෙන්න මේ ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් එකතු වුණාම තමයි වැඩසටහන තියෙන්නේ.
ඒ කියන්නේ එතකොට තමයි සත්ව පුද්ගල භාවයේ ලෝකේ උපදින්නේ. සත්ව පුද්ගල භාවයක් ඇතිවෙන්න ස්කන්ධ ටික විතරක් තිබුණොත් සත්ව පුද්ගල භාවයක් එන්නේ. කෙලස් ටිකක් විතරක් තිබුණොත් සත්ව පුද්ගල භාවයක් එන්නේ. ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි දෙක එකට එකතු වුණාම අපිට පුද්ගලයෙක් කියන හැඟීම ඇති වෙනවා. මන් නිදසුණක් හැටියට ගත්තොත් පෙර අවිද්‍යා කර්මයට මේ කය හැදුනා. මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින චිත්තචෛසික ටික නිසා ඔන්න ස්කන්ධ ටික. දැන් චිත්තචෛසික ටික නිසා කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින සතර මහා ධාතු නැත්තම් පස්දිය ගිනි සුලං හතරෙන් යුක්ත මේ කය ආරම්භය මම මේ කය මගේ ආත්මයයි කියන හැඟීමක් අපේ හිතේ උපන්නාම ඒ හැඟීමට කියනවා කෙලස් ටික කියලා. ඒ කෙලස් ටික මේ කයට බැසගත්තාම දැන් කය මමම වෙලා. මේ කය දැන් මම වෙලා ඕගොල්ලන්ට මට පෙනෙනවා නම් මම ලෙඩ වෙලා කියලා දුක් විඳිනවා නම් මම දැන් මහලුයි කියලා දුක් විඳිනවා නම් මම මැරෙයි කියලා දුක් විඳිනවා නම් මට හින්ට් එකක් ගැහුවා කියලා දුක් විඳිනවා නම් මට බැන්නා කියලා දුක් විඳිනවා නම් මට අසාධාරණයක් කළා කියලා දුක් විඳිනවා නම් ඔය දුකට හේතුව මේ කය මම මගේ ආත්මයයි කියලා ගත්ත තණ්හාව. මොකද මේ කය විතරක් තිබුණට මේ කය මම හෝ මගේ ආත්මයයි කියලා තණ්හා මාන වශයෙන් නොගත්තනම් මේ කය මම කියලා පේන්නේ. නමුත් මේ කය මම හෝ මගේ ආත්මයයි කියලා ගත්තාම දැන් පේන්නේ කය මම වගේ. එතකොට ඔන්න දැන් මේ කය මම කියලා පෙනෙනකොට හැම දුකක්ම විඳින්න වෙනවා. ඒ වගේම ඉදිරියෙන් පෙනෙන මේ රූප පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික. ඒ විපාක ස්කන්ධ ටික පෙනෙනකොටම මේ තව සත්වයක් මේ තව පුද්ගලයෙක් කියලා පෙන්නන කෙලස් ටික මගේ මනසේ යෙදෙනවා. යෙදුනහම මට පුද්ගලයෙක් හැටියට පෙනෙනවා. මම දන්නේ නැත්තම් මගේ මනස මේ පුද්ගල භාවයට පෙන්වන කෙලෙසියක් නිසා මේ සතර මහා ධාතු රූප මිටි පස්දිය ගුණ සුලං හතර කෙනෙක් වගේ පේනව නේද කියලා මම හිතාගෙන ඉන්නේ කෙනෙක් කියලා. මම පින්වතුන්ට ඒකට පොඩි නිදසුනක් පෙන්වන්නම්. ඔයගොල්ලෝ ටීවී බලලා තියෙනවනේ. ටීවී එකේ ඇතුලේ තියෙන රූපය හොඳට බලනද ඒ ටීවී එක ඇතුලේ බැලුවොත් වයර් කෑලි ටිකක් තියෙයි, ට්‍රාන්සිස්ටර්, කන්ඩෙන්සර් කියලා ওই වගේ කෑලි වැලි ටිකක් තියෙයි. එතකොට ඒක ඇතුලේ සත්‍ය පුද්ගලයෙක් ඉන්න පුළුවන්ද? ස්ථිරවද? ඉන්න බෑනේ. සත්‍ය පුද්ගලයෙක් නොවන දර්ශනයක් චිත්‍රයක් තමයි රූපවාහිනී තිරේ දිස් වෙන්නේ. ඒ රූපේ අපේ ඇහැට පෙනෙනකොට ඒ රූපේ සත්වයේ පුද්ගලයෙක් කියලා පෙන්නන කෙලෙසි අපේ මනසේ දෙනවා. ඒකයි අර පෙනෙන ටික මේ ඇහත් ඇස් ඉදිරිපිටට ආපු ටීවී එකේ රූපෙටත් කියනවා ස්කන්ධ කියලා. පෙර අවිද්‍යා කර්මයට ඔහොම පෙනෙන ස්කන්ධ ටිකක් හැදුනා. පෙනෙනකොට ඒ පෙනෙන දේ ආරම්භය වර්තමාන කෙලෙස් ටිකක් අපේ මනසේ යෙදෙනවා. ඒ පෙනෙන රූපය සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට පෙන්නන අත්වාද උපාදානය, ditthi උපාදාන කියන කෙලෙස් අපේ මනසේ යෙදුනහම දැන් අපිට පෙනෙන්නේ ටීවී එක ඇතුළේ ඉන්න කෙනෙක් වගේ. දැන් බලන්න ටීවී එක දිහා බලාගෙනත් අපි සත්වයේ පුද්ගල ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක් විඳින්නේ නැද්ද කියලා? ජාතියෙන් තොරව ජරා මරණ දුකක් එනවද? දැන් ටීවී එකේ යන චිත්‍රපටි වල මිනිස්සු ලෙඩ වෙච්ච දුක ඕගොල්ලෝ විඳලා තියෙනවද නැද්ද? ඇත්ත කියන්න. විඳලා තියෙනවා. ලෙඩ වෙච්ච දුක, මැරිච්ච දුක, අසාධාරණ වෙච්ච දුක, සත්වයන් පුද්ගලයන්ට අසාධාරණ වෙච්ච දුක විඳලා තියෙනවනේ. ඒද ඔබට සත්‍යයක් පුද්ගලෙක ඉපදීම වෙච්ච නිසායි.
උපදින්න කරුණු දෙකක් වුණා ඕගලන්ට. පෙර අවිද්‍යා කර්මයට ඇහැ හැදිලා ඇහැට රූපයක් පෙනෙනවා කියලා ස්කන්ධ ටිකකුත් හම්බ වුණා. ඒ ස්කන්ධ ටික සත්වයේ පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙසියකුත් ඔබ තුල යෙදුනහම ඔබට දැන් පෙනෙන්නේ අර රූපය කෙනෙක් වගේ. දැන් කෙනෙක් විදිහට පෙනෙන රූපය වෙනස් වෙනකොට ඔබට දුක එනවා. මේකෙන් මට පෙන්වන්න ඕනකම තිබුණ එක දෙයයි. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුනා කියලා කියන්නේ රූප පෙනෙනකම මේ ටික ගැඹුරින් මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. රූප පෙනෙනකම, ශබ්ද ඇහෙනකම, ගන්ධ සුවඳ දැනෙනකම ඇති වුණා. එතන කෙලෙස් නැහැ, කර්ම නැහැ, ක්ලේශ අනුසයක්වත් නැහැ. රූපයක් පෙවුණු පමණකින් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. සද්දයක් ඇහුණු පමණකින් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ පෙනෙන රූපය සත්‍යයක් පුද්ගලයෙක් හැටියට ඔබට පෙනෙන්නේ ඔබට පෙනෙන සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙනෙන කෙලෙසයක් ඔබ තුල යෙදෙන හින්දායි. මම ඔකට නිදර්ශනක් ගන්නම්කෝ තව. අපි සාමාන්‍යයෙන් බෝඩ් එකක අකුරු දැක්ක ගමම්ම අපිට කියන්න පුළුවන් නේද මේ අයන්න කියලා. අයන්න මයන්න කියලා කියන්න පුළුවන් නේ. අපි දැන් හිතාගෙන ඉන්නේ මේ අයන්නමයි කියලා නේද? මේ කාරණාවෙන් හොඳට බලන්න මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා. ගොඩක් අය ඉන්නවා අකුරු දන්නේ නැහැ. ඒ කියන්නේ මේ රූපේ දැක්කට අයන්න කියලා කියන්නේ එයා දන්නේ නැහැ. අපි පොඩි කාලේ මටත් මතකයි මම ඉස්කෝලේ යන කාලේ බයන්න අඳින්න බැරුව හරියට අඬලක් තියෙනවා. බයන්න අමාරුයි. වැල්ලේ හරි ගල් කූරේ හරි අපි මෙහෙම ලියලා අයන්න කියලා. ඉදිරියෙන් රූපේ හදලා ඒ රූපයට අනුව අපි අයන්න කියලා හිතුවාම අපි ඕක කොච්චර හුරු කරනවද කියන්නේ මේ රූපේ දකින්නකොටම අයන්න කියලා සිහි වෙන මට්ටමට හදනවා අපි. හැදුනහම හිත කොච්චර වේගවත්ද කියන්නේ අර රූපේ දකින්නකොටම අයන්න කියලා අපිට හිතෙනවා. නමුත් අපි දන්නේ නැත්නම් දැන් මේ රූපේ දකින්නකොටම අයන්න කියන එක මට සිහි වුණේ කියලා අපි මේ අයන්නමයි කියලා හිතනවා. නමුත් ඒක එහෙම නෑ කියන එක අපිට ඔප්පු වෙනවා. ওই විදිහට මේක පෙන්න අයන්න කියලා හුරු නොකල මනසක් තිබුණත් එයාට අකුරු දන්නේ නැහැ කියලා කියන්නේ අපි වගේ එහෙම හිතලා නැහැ. එයා මේක දැක්කට අයන්න කියලා සිහි වෙන්න එකක් නැති නිසා එයා අකුරු දන්නේ නැහැ කියනවා. එහෙම නේද? එතකොට මට කියන්න අර රූපේ දායන්න ඒක දකින්නකොට අයන්න කියලා අපිම හදපු අදහස සිහි වෙනවද නැද්ද? සිහි වෙනවනේ. එතකොට අපි අර රූපේ දකින්නකොටම අයන්න කියන අදහස මට සිහි වෙනවා නම් අර රූපේ අයන්නමයි කියලා හිතුවොත් හරිද? යථාර්ථයේ ලෝකේ සම්මතයේ තමයි ඒ රූපේ දකින්නකොට මනසේ සිහි වෙන සිද්ධිය ඒ රූපෙට ඇඳලා කතා කරන එක තමයි ලෝක ධර්මතාවය. තේරෙනව නේද? ඒ රූපේ දකින්නකොට අමාරුවෙන් තමයි අපි අයන්න කියලා හිතුවා. දැන් දකින්නකොටම අපිට අයන්න කියලා සිහි වෙනවා. අපිට මේ රූපේ දකින්නකොට මගේ මනසේ නේද මෙහෙම දෙයක් උපදින්නේ කියනොත් ඉඩ තියලා නැතුව ඒ රූපේ අයන්නමයි කියන තැනකට අපිව තහවුරු කරවලා තියෙනව නේද? තහවුරු කරවලා තියෙනවා. නමුත් ඒක ඒ වස්තුවම පෙනෙන සටහනම අයන්න නෙමෙයි කියන්ට අද අපිට තියෙන සාක්ෂිය තමයි එම හුරු නොකල කෙනෙක් ඕක දැක්කට එයාගේ මනසේ නූපදින එකනේ. ඒ වගේ ඒ විදිහටමයි මේ වර්ණ සටහන දකිනකොට මිනිස්සෙක් කියන අදහස, සත්වයක් කියන අදහස, පුද්ගලයෙක් කියන අදහස වේගෙන් අපේ මනසේ උපදිනවා. නමුත් අපි දන්නේ නැහැ, අපි හුරු කළා නැහැ මේ රූපේ දකිනකොට මිනිස්සෙක් පුද්ගලයෙක් කියන අදහස අපි තුල වේගෙන් උපදිනව නේද කියලා දන්නේ නැතුව අර රූපේ අයන්න කියලා පිළිගන්නවා වගේ මේ මිනිස්සෙක් නේද කියන තැනකින් අපි ඉන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔබ යම් වෙලාවක දැක්කොත් රූපය දකිනකොට මේ රූපයේ සත්ත්ව පුද්ගල භාවයට පෙන්නන කෙලෙස්ය නිසා මට මේ කෙලෙස්යක් උපන්න නේද කියලා දැක්කොත් මේ රූපයේ පුද්ගලයෙක් හැටියට ඔබට පේනවා. අර රූපය අයන්න හැටියට ඒක බලන කෙනාට තේරෙනවා මිසක ඒ රූපය අයන්න කියලා ගත්තොත් හරි නෑ නේද? ඒ වගේ මේ රූපය සත්වය කියලා ගත්තොත් හරි නෑ. මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි.
නැත්නම් පස් දෙකින් සුළං 4. මේ රූපය දකිනකොට මේ රූපය සත්වයක් කියන අදහස Taman තුල උපදිනවා. ඕක තමයි මේ පටිච්චසමුපාදයෙන් පෙන්වන්නේ ඉස්සෙල්ලාම රූපයක් පෙනෙනවා. පෙනෙනකොටම තණ්හා උපාදාන කියන ගති ටික Tamanගේ මනසේ දෙන මේ රූපේ සත්වයක් කියලා. දැන් ඒ ගතිය දන්නේ නැත්තම් භවපච්චය ජාති කියන්නේ අර වස්තුව අර රූපය යන්නේ කියලා ගත්තා වගේ අපි මේ රූපයේ සත්වයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒකයි මේ දර්ශනයක් නැති කෙනා රූපේ සත්වයක් හැටියට දකිනවා. හරිද? සක්කාය දිට්ඨිය කියන්නේ රූපේ සත්වයක් හැටියට දකිනවා. මේ දර්ශනයේ තියෙන කෙනා රූපේ සත්වයක් හැටියට දකින්න රූපයේ දකිනකොට සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම Taman තුල උපන්න කියලා දකිනවා. අපි ඔහොම මතක් කළොත් දැන් මේ ඉදිරියෙන් තියෙන රූපය සුදු පාටයි. අපි නිල් පාට කණ්ණාඩියක් දාගෙන මේ දිහා බැලුවොත් සුදු පාට දේ අපිට නිල් පාටට පෙනෙයි නේද? යම් වෙලාවක මේ නිල් පාට ඇඳුම ගැන මේ ඇඳුම ඇඳගෙන ඉන්න ඇඳුම නිල් පාටයි කියලා දැන් මට පේනවා. පේන්නේ හැබැයි කණ්ණාඩිය දාගත්තේ හින්දා. මම මේ නිල් පාට ඇඳුම ගොඩක් වටිනවා කියලා හෝ නිල් පාට ඇඳුමක් ගැන මං කතා කරනවා නම් ඒ කතාව තුල ඉබේම තියෙනවා නේද මේ ඇඳුම නිල් පාටට පෙන්නපු කණ්ණාඩිය ගැන මං දන්නේ නැහැ කියන එක. මං කියන එක තේරෙනවද? මේ සුදු පාට ඇඳුම දැන් මේ ඉස්සරහා තියෙන ඇඳගෙන මං නිල් පාට කණ්ණාඩියක් දාගෙන බලනවා. බැලුවාම මට පේනවා මොකද්ද? ඇඳුම නිල් පාටට ඇඳුම නිල් පාටට පෙනෙන්නේ ඇඳුම නිල් පාට නිසයි කියලා මම හිතුවොත් නිල් පාට ඇඳුමක් ගැන කතා කළොත් ඒක තුල තියෙනවා මේ ඇඳුම නිල් පාටට පෙන්නන මම පැලඳගෙන ඉන්න කණ්ණාඩියේ පැත්ත මම දන්නේ නැහැ කියන එක නේද? යම් වෙලාවක අන්න ඒ වගේ අපිට ඉදිරියෙන් සත්‍යයක් පුද්ගලයෙක් කියලා පේනවා නම් මේ ඉදිරියෙන් තියෙන රූපේ සත්‍යයක් කියලා පුද්ගලයෙක් කියලා පෙන්වන්නේ සත්ව පුද්ගල භාවයට පෙන්වන කෙලෙස්ේ මන් තුල යෙදුන හිඳයි කියලා අපි දන්නේ නැත්තම් අපි කෙලින්ම මේ රූපේ සත්වයක් මේ රූපේ පුද්ගලයෙක් කියලා කතා කරන්නේ මේ රූපේ සත්ව පුද්ගල භාවයට පෙන්වන කෙලෙස්ේ ගැන දන්නේ නැති හිඳයි කියන එක තියෙනවා. කියන පටිච්ච සමුපාදේ තණ්හා උපාදාන කියන කෘත්‍ය ගැන දන්නේ නැහැ කියන එක කියනවා. දර්ශනයක් නැති කෙනාටයි සක්කාය දිට්ඨිය තියෙන්නේ හරියට නිල් පාට ඇඳුම ගැන කතා කරනවා වගේමයි මේ පේන රූපේ පුද්ගලික කියලා කතා කරන එක. නම් කිය මේ ටිකක් ගැඹුරුයි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. හොඳට බලන්න අපි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම දැන් ඉදිරියෙන් පේන කණ්ණාඩියේ සුදු ඇඳුම සුදු පාටයි. අපි දෙන්නම සමාන නිල් පාටට පේන කණ්ණාඩි දෙකක් දාගෙන ඒ දිහා බලනවා. අපි දෙන්නටම දැන් ඉදිරියෙන් තියෙන ඇඳුම පේනවා නිල් පාටට. මම හිතනවා මේ ඇඳුම නිල් පාටට පෙනෙන්නේ ඇඳුම නිල් පාට හින්දායි කියලා මම හිතනවා. එතකොට ඒකෙම තියෙනවා මම ඇඳුම නිල් පාටට පෙන්නපු කණ්ණාඩිය ගැන දන්නේ නැහැ කියන එක. එතකොට මේ ඇඳුම නිල් පාට ඇඳුම ගැනම මම කතා කරනවා. නොඑක් විදිහ හිතින් කිරින් කරනවා නිල් පාට ඇඳුම දිහා බලාගෙන. මේ නිල් පාට ඇඳුම හරි ලස්සනයි මේක ගොඩක් වටිනවා ඇති කියලා හිතනවා. කියනවා කතා කරනවා. එතකොට අනිත් කෙනත් දන්නවා නිල් පාටට පේනවා. එයා දකිනවා මේ ඇඳුම නිල් පාටට පෙනෙන්නේ දාගත්ත කණ්ණාඩිය නිසායි කියලා දැක්කොත් එයා කිසි වෙලාවක නිල් පාට ඇඳුමක් ගැන හිතින් කිරින් කරනවද? නෑ. එයාටත් ඇඳුම නිල් පාටට පේනවා. මටත් පේනවා. පෙනීම සමානයි. ඇඳුම නිල් පාටට පෙනීම අපි දෙන්නටම සමානයි. නමුත් දෙන්නගේ දෘෂ්ටි දෙකක් තියෙනවා. මම කියනවා නිල් පාටට පෙනෙන්නේ ඇඳුම නිල් පාට නිසායි කියලා. ඒතකොට කණ්ණාඩියේ පැත්ත දන්නේ
එතකොට මගේ ක්‍රමයට කියනවා මිච්ඡා දිට්ඨි. දැකීම වැරදි කියනවා මට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই දකින්න ක්‍රමයේ වැරදි කියනවා. මිච්ඡා දිට්ඨි. ඔයගේ දැකීම වැරදි කියනවා. නිල් පාට ඇඳුමක් ගැන කතා කරනකොට ඒකට කියනවා මිච්ඡා දිට්ඨි. අනිත් කෙනාටත් පේනවා නිල් පාටට. එයා කියනවා මං දාගත්ත කණ්ණාඩියේ පාටයි මේ පේන්නේ. ඇඳුම නිල් පාටට පේන්නේ කණ්ණාඩියෙන් සයි කිව්වම සම්මා දිට්ඨිය. ওই ක්‍රමයේ හරි දකින්න ක්‍රමයේ හරි කියනවා. ඒකේ තියෙන වාසියයි අවාසියයි දෙක මෙතන. මට පුළුවන්කම තියෙනවා නිල් පාට ඇඳුමක් එක්ක ගනුදෙනු කරන්න. හිතින් කින් කරන්න. මේ නිල් පාට ඇඳුම ගොඩක් වටිනවා ඇති. මේක අරන් තියා ගන්න ඕනේ, පරිස්සම් කර ගන්න ඕනේ කියලා මට හිතින් කින් කරන්න පුළුවන්. අරයට එහෙම හිතින් කින් කරන්න නිල් පාට බාහිරින් යමක් හම්බ වෙන්නේ තමන්ගේ දර්ශනයෙන් විතරයි හම්බ වෙන්නේ. ඒ වගේ මේ කනබුන ආහාරයෙන් හැදුණු පුරාණ කර්මයට හටගත්ත මේ රූප ටික අපි දෙගොල්ලකටම පේනවා තව සත්වයක් පුද්ගලයෙක් කියලා. පේනකොට මම හිතනවා තව සත්වයක් ඉන්න හින්දායි තව සත්වයක් පේන්නේ කියලා මම හිතනවා. එහෙම දකින හින්දා මේ ඉන්න සත්වයා ගැන මම හොඳට නරකට හිතනවා. මේ කපටියෙක් වෙන්න ඇති නැත්නම් හොඳ කෙනෙක් වෙන්න ඇති දානයක් දෙන්න පුළුවන් නැත්නම් එක එක විදිහට පුද්ගල භාවයෙන් මන්ට හිතින් කියින් කෙරුවේ හැකි. ඇයි මට පුද්ගලයෙක් පේනවා පුද්ගලයෙක් ඉන්න හින්දායි පුද්ගලයෙක් පේන්නේ කියන අදහස තියෙනවා. අනිත් කෙනාටත් මේ රූපේ පුද්ගලයෙක් හැටියට පේනවා. හැබැයි එයා දකිනවා රූපය කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු. ඒ රූපය පුද්ගලයෙක් කියලා පෙන්වන අත්වාද උපාදානයේ මන් තුල යෙදුන හින්දා ditthi උපාදානයේ යෙදුන හින්දා ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මට පේනව නේද කියලා. ඒ රූපය පුද්ගලයෙක් හැටියට එයාටත් පේනවා මටත් පේනවා. මම හිතන්නේ අත්වාද උපාදානයේ මේ කෙලෙසිය නිසා මට පේනවා කියලා දන්නේ නැති හින්දා තව සත්වයක් ඉන්න හින්දා සත්වයක් පේනවා කියලා මම දකිනවා. එතකොට ওই ක්‍රමයට බුදුරජාණන් වහන්සේ දේශනා මිච්ඡා දිට්ඨි. ඔබේ දැකීම වැරදි. තව සත්වයක් ඉන්න හින්දා සත්වයක් පේනවා කියන තැනකින් සත්පුද්ගල භාවයෙන් රූපේ සත්වයක් හැටියට මම දකිනවා. අන්න සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපං අත්තු සමුපස්සති. දැන් මම දකින්නේ රූපේම ආත්ම හැටියට. එතකොට සක්කාය දිට්ඨියෙන් යුක්තයි. මෙබඳු කෙනාට අනිත් කෙනාට දර්ශනයක් තියෙනවා. පෙනෙන රූපයේ සත්පුද්ගල භාවයට පෙන්වන කෙලෙසේ මන් තුල යෙදුණු හින්දා සත්‍ය පුද්ගලෙක් විදිහට පේනවා නේද කියලා දකින හින්දා එයා රූපයට අත දික් කරන්නේ රූපේ සත්‍යයක් කියලා. රූපේ සත්‍යයක් කියලා එයාට පේනවා. එයාට රූපේ සත්‍යයක් කියලා පෙනෙන්නේ කුමක් නිසාද? එයා දන්නේ සත්‍ය පුද්ගලෙකට පෙනෙන කෙලෙසේ යෙදුණු හින්දා කියලා. ඊයේකේ පෙනෙන රූපය මටත් තිරසංගත සතාටත් දෙන්නටම තව සත්‍යයක් කියලා පේනවා. තිරසංගත සතා හිතනවා එයාටත් ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්න කෙලෙසේ යෙදුණු හින්දායි පෙනෙන්නේ. මටත් ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්වු කෙලෙසින් නිසායි පෙනෙන්නේ. තිරසංගත සතා හිතනවා තව සතෙක් ඉන්න හින්දායි තව සතෙක් ඉන්න හින්දායි කියන තැනකින් එයා ටීවී එකේ තියෙන සතට බුරනවා. හැබැයි මටත් සතෙක් පේනවා. හැබැයි මම දන්නවා එතන සතෙක් නෑ රූපේ. ඒ රූපේ සතෙක් හැටියට පෙන්වන කෙලෙසිය තියෙන හින්දායි මට පෙන්නේ කියලා දන්න හින්දා මම බුරන්නේ නේද? ওই සිද්ධියමයි මේ පටිච්ච සමුපාදය හරහා පෙන්වුවා. පෙනේ නැහෙන ස්කන්ධ ටිකක් හම්බ වුණා. ඒ ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුනහම තව සත්‍යයක් පුද්ගලෙක් කියලා පෙනෙනකම Taman තුල නිර්මාණය වෙනවා. එතකොට Taman තුල මෙහෙම පෙනෙනකම නිර්මාණය වෙලා තියෙන්නේ Tamanටයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දැක්ක කෙනාට සක්කාය දිට්ඨිය හිතන්නේ. මොකද එයා දන්නවා රූපේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි රූපය සත්‍ය පුද්ගලෙක් කියලා Tamanට පෙනෙනකම නිර්මාණය වෙනවා. දර්ශනේ නැති කෙනා හිතනවා සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්න නිසාම. Tamanගේ ශරීරයත් එහෙමයි. එයා දන්නවා මේ විපාක ස්කන්ධ ටික පෙනෙනකම ඇහැට රූපය පෙනෙනකොට මේ රූපය මම කියලා පෙනෙන කෙලෙසේ යෙදුන හින්දා මේ කය මම වගේ පෙනෙනවා කියලා එයා දන්නවා. දන්නකොට මේ කය මම හින්දා මම කියලා පෙනෙනවා නෙමෙයි මම කියලා පෙනෙන කෙලෙසේ යෙදුන හින්දායි මේ මම කියලා පෙන්නේ කියලා දන්න හින්දා එයා මේ කයෙන් තමන්ව අයින් කරගන්න දන්නවා. මේ දර්ශනය නැති කෙනාට මේ කය මම කියලා පේන්නේ මේ කය මම හින්දාමයි කියලා එයා හිතන්නේ. ඒ හින්දා එයා මේ කය මමමයි කියන තැනකින් ඇලිලා බැඳිලා ඉන්නවා.
ඒ බඳු කෙනා මේ කය අනුවම ජරා මරණ දුක් විඳිනවා. ඒකයි සක්කාය දිට්ඨි මේ දර්ශනයෙන් තමයි මේ ජරා මරණ සංඛ්‍යාත කයෙන් ඔබටත් ඔබ මේ ජරා මරණ ධර්මයන්ගෙනුත් වෙන්වීමට ඉඩ ලබා දෙන්නේ. හොඳට මතක තබා ගන්නට උනේ. නැත්තම් අපි දන්නවා ගහක් කොලක් වගේම මේ කයත් දිරනවා ලෙඩ වෙනවා කියලා. නමුත් ඒ දිරන්නේ ඒ ලෙඩ වෙන්නේ මමයි කියන තැනකින් බැඳිලා ඉන්නවා අපි මේ දර්ශනය නැති වුණොත්. මම ඔකට අර ඔබට තවත් පොඩි සරල නිදසුනක් පෙන්වන්න. මේක මම ගොඩාක් වෙලාවට කාටත් තේරෙන හින්දා උඩ කලිනුත් කියලා තියෙනවා. අපි කියමු ලෝකේ සම්මත වටිනාකමක් තියෙන්නේ හිතෙන් හිතට. අපි ඒක දන්නේ. සම්මතය කියන එක ප්‍රඥප්තිය කියන එක වටිනාකම කියන එක හැම වෙලාවෙම මාරු වෙන්නේ මනසෙන් මනසට සිතුවිල්ලෙන් සිතුවිල්ලට. නමුත් ඒක අපි ද්‍රව්‍යයකට බාර දුන්නාමයි අපිට ලෝකේ උපාදාන වෙන්නේ. ඒකට මම පොඩි නිදසුනක් මතක් කළොත් අපි කියමු පාරේ වැටලා තියෙනවා කොළයක්. රහතන් වහන්සේ නමකුත් වෙනවා. පොඩි ළමයෙකුත් ඉන්නවා. අපිත් ඉන්නවා. දැන් පොඩි ළමයාට ඒක දැක්කත් ගාණක් නැහැ. රහතන් වහන්සේ දැක්කත් ගාණක් නැහැ. අපිත් දකිනවා. දැන් දැකීම සමානයි. දකින්නකොටම අපිට එනවා රුපියල් 5000ක් කියලා අදහස. ඇත්තටම කඩදාසියකුයි චිත්‍ර ටිකකුයි චිත්‍රයයි තියෙන්නේ. ඒක දකින්නකොටම පොඩි ළමයාට අරක දැක්ක කියලා වටිනාකමක් මනසේ යෙදෙනවද? නැහැ. හැබැයි පේනවා. පෙවුනට ලොකු වටිනාකමක් ඒකේ දකින්නකොට Taman තුල සිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේට ඒක දකින්නකොට වටිනාකම සිහි වෙන්නේ නැහැ. පේනවා. අපි ඒක දකින්නකොට මොකද වෙන්නේ? රුපියල් 5000ක් කියලා වටිනාකම අපිට දැනෙනවා. දැන් හොඳට බලන්න අර රූපය දකින්නකොටම ඒක රුපියල් 5000ක් වටිනවා කියන හැඟීම ඇති උනේ කාටද? ඒක දකින්න කෙනාටනේ. ඔන්න බලන්න වේදනාපච්චය තණ්හා. දැන් අපි දන්නේ මේ රූපේ දකින්නකොට රුපියල් 5000ක් මේක වටිනවා කියන අදහස මගේ මනසේ පහළ වෙච්ච ධර්මයක් හැටියට අපි දන්නේ. එතකොටම තණ්හාපච්චය උපාදානං තණ්හා උපාදාන බවට පත් වෙනවා කියලා කියන්නේ වටින්නේ මේ කඩදාසියයි කියලායි හිතන්නේ. කඩදාසිය දකිනකොට වටිනාකම යෙදුනේ අපේ මනසේ. තණ්හාව ඇති වුණොත් උපාදාන නොවි නතර වෙන්නේ නැහැ. තණ්හාව කරනවා මොකද්ද? වස්තු උපාදාන කරනවා. දැන් මේ කඩදාසියයි වටින්නේ කියලා හිතනවා. ඒකනේ කොල කෑලි අරගෙන අපේ ඔය උපාසකම්මල සමහරවිට 70 තංග ගන්නවා, ඉනේ තංග ගන්නවා, මිරිස් මුට්ටි වලක් දානවා, කබඩ් එකෙත් දානවා. දැන් ඔන්න උපාදානස්කන්ධ දුක්ඛ. දැන් එහෙම ආදරෙන් රකින්න ඒ කඩදාසි කොලේ මීයෝ කෑවොත්, වීයෝ කෑවොත්, හොරු ගත්තොත් දුකක් එනවද නැද්ද කියලා බලන්න. දුකට හේතුව මොකද්ද බලන්න. අර තණ්හා උපාදාන මේ උපාදාන වෙච්ච කම නෙමෙයිද කියලා බලන්න. කොලේ වටිනාකමින් උපාදාන වෙලා ඉන්නකම. උපාදානෙට හේතුව මොකද්ද? තණ්හාව. ඔබ තණ්හාව නැති කළොත් උපාදානේ නැහැ. එහෙමනොත් ජරා මරණ දුක නැහැ, භවය නැහැ. ජරා මරණ දුක නැති වෙනවා කියන්නේ යම් වෙලාවක මේ කඩදාසිය දකිනකොට රුපියල් 5000ක් වටිනවා කියන එක යෙදුනේ මගේ මනසේ නේද කියලා තණ්හාව හඳුනාගත්තොත් කිසි වෙලාවක වටිනා 5000 කියන්නේ මේ කඩදාසියටයි කියන අදහසට ඔබ නැඹුරු වේද කියලා බලන්න. මම කියන එක තේරෙනවද ටික? එතකොට ඕක අපිට තව මෙහෙම එකක් බැලුව හැකියි. ඊට පස්සේ අනේ ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කරනවා අහවල් කාණ්ඩයට අයිති මුදල් නෝට්ටු අවලංගුයි කියලා. දැන් වෙනදට 5000 කියලා අරගෙන වටිනාකමින් හංග අරන් තිබ්බා. දැන් ඒ කඩදාසියෙම වටින්නේ නැහැ. දැන් ඊට පස්සේ උච්චර පරිස්සම් කරනවද? නැහැ. එතකොට කඩදාසිය වටිනාකම හෝ නොවටිනාකම තිබිලා තියෙන්නේ කඩදාසිය මතද ඒක පරිහරණය කරන අපේ මනස මතද කියන්නේ. එතකොට ඒ රූපයේ ආරම්භය වටිනාකම අපේ මනස නම් යෙදෙන්නේ ඒ වස්තුව වටිනවා කියලා ගන්නෙ කොහොමද අපි? මට ඕනේ මෙච්චරයි.
මේ ලෝකයට පොඩි වැරදීමක් වෙනවා. මොකද්ද? ලෝකේ හිතාගෙන ඉන්නේ මේ වස්තු මෙච්චර වටිනවා කියලා. නමුත් බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ එක දෙයයි. මේ වස්තු මෙච්චර වටිනවා කියනකම ඔබගේ මනසේ යෙදෙනවා කියන එක දකින්න කියලා. ඔබගේ මනසේ යෙදෙනවා කියන එක දැක්කොත් ඔබ ටික ටික දන්නවා මේ වස්තු ඇහැට රූප පෙනෙන ගාන ඒ රූපයේ වටිනාකමට මගේ මනසේ වටිනාකම යෙදෙන තාක් මට සැනසෙල්ලේ ඉන්න බෑ. මේ තණ්හාව ඇතිතාක් වස්තු උපාදාන කළ දුක ගෙනත් දෙන දවටපත් වෙනවා කියලා දන්නවා. එයා ඇහැට රූපයක් කනට ශබ්දයක් ඇහෙනකොට ඒ පෙනෙන රූප ශබ්ද වටිනාකමට පෙන්වන කෙලෙස් ගැන කලකිරලා කෙලෙස් අයින් කරගන්න මහන්සි වෙනවා. වස්තු වටිනාකමට පෙනෙනකම තිබුණොත් තියෙන දෝෂේ තමයි දිවි ඇතිතාක්ම Tamanට වටිනාකමට පෙනෙන වස්තු රකින්නවා එයා හිත රකින්නේ. ඕගලන්ට මේ කාර් එකයි වටින්නේ කියලා පෙවුනොත් මේ ගෙදර වටින්නේ කියලා පෙවුනොත් මේ ඉඩම වටින්නේ කියලා පෙවුනොත් මේ සල්ලි වටින්නේ කියලා පෙවුනොත් ඕගොල්ලෝ කවදාවත් ඒ වස්තු වටිනාකමට පත් කරපු හිත පැත්තට නඹුරු වෙන්නේ නැහැ. හිත හඳුනා ගන්නෑ. ඕගොල්ලෝ දිවි ඇතිතාක්ම කරන එක දෙයක් කරනවා. මොකද්ද? වටිනාකමට පෙනෙන දේ විනාශ වුණු දුක එන හින්දා ඒ විනාශ වුණාම ඒවා දුක එන එක නැතිකරන්න ඒව විනාශ වෙන්නේ නැති විදිහට වස්තු රකින්න අර බාහිර වගේ වස්තු රකින්න මට්ටමටපත් වෙනවා. නමුත් ඔය වස්තු දකින්න ගානේ මේ මගේ දරුවා මේ මගේ ගෙදර මේ මගේ වාහනය කියලා දකින්න ගානේ මගේ මනසේ මේ වස්තුවක වටිනාකම තේරෙනවා කියලා දැක්කොත් ඔබ යම් දවසක පැමිණෙනවා අනේ මේ හැම වස්තුවක්ම වටිනාකමට පෙන්නලා ඒ කියන්නේ කාර් එක වටිනවා කියලා මට පේනවා. එතකොට ඒ කාර් එක විනාශ වුණොත් වටිනා දේ විනාශ වෙච්ච දුක එනවා මට. අනේ මේ දුක ආවේ මේ නැසෙන දේ වටිනාකමට පෙන්නපු මගේ මනසෙන් නේද කියලා ඔබ තණ්හාව ගැන කලකිරෙන දවසක් එනවා. නමුත් කාර් එක වටින හින්දා වටිනා කාර් එක නැති වුණා කියන තැනකින් දුක එන කෙනාට කලකිරෙන්න තැනක් නැහැ. එයාට මිදෙන්න තැනක් ඉතුරුයි. කලකිරෙනවා. මිදෙන්න තැනක් එන්නේ මං කියන ටික තේරුම් ගන්න. මේ gedara වටිනවා කියලා දකින කෙනා වටිනා දේ නැතිවීමෙන් එන දුකෙන් නිදහස් වෙන්න ගේ රකින්නවා. රැක හිටියත් ගේ කැඩුණු සුලි සුළඟට ගම් වතුරකට විනාශ වුණොත් දුක එනවා. එයාට දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. මේ ගේ වටිනවා කියලා තණ්හාව මගේ මනසේ ඉදිලා තියෙනවා නේද කියලා දැක්කොත් මේ ගේ කැඩුනහම දුක ආවේ මේ ගේ වටිනාකමට පෙන්නන මගේ මනසේ තියෙන කෙලෙස් නිසා නේද කියලා හඳුනාගත්තොත් ඔබ යම් දවසක මේ වස්තු වටිනාකමට පෙන්නන තණ්හාව ගැන කලකිරෙනවා. මේ කෙලෙස්ය ගෙවා ගන්න නැතුව දකින්න වස්තු වටිනාකමට පෙන්නන මේ කෙලෙස්යේ මංගව ඇතිතාක් කවදාව සුවපත් වෙන්න බෑ කියලා දන්නවා. ඇයි අද කාර් එකක් පෙන්නුවා කාර් එක වටිනාකමටත් පෙන්නනවා. ඊට පස්සේ ඉඩමක් දැක්කා ඒකත් වටිනාකමට පෙන්වනවා. ගියක් දැක්කා ඒකත් වටිනාකමට පෙන්වනවා. දරුවෙක් දැක්කා ඒකත් වටිනාකමට පෙන්වනවා. වටිනාකමට පෙන්නන දේවල් ආරක්ෂා කර දුක් විඳින දුකේ කලකිරෙන දවසක් එනවා. ඉතින් මෙතෙන්දී මම මතක් කළේ මේ පටිච්ච සමුපාදය හරහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට හේතුනේ එක දෙයයි. දුකට හේතුව තණ්හාව කියන වචනෙන් කියනවා වෙනස් වෙන විපරිණාම වෙන වස්තු කෙරෙහි තමන්ගේ මනසේ ඇති දුක තණ්හාව නිසා දුක ආවා කියලා හඳුනා ගන්නට. එහෙම නැතුව වටිනා දේ නැති වෙච්ච නිසා දුක ආවා කියලා දකින්න එපා කියන එක. වටිනා දේ නැති වෙච්ච නිසායි දුක ආවේ කියන ලෝකයට ඔබට දරුවෙක් හිටියනම් මගේ මෙච්චර වටිනා මෙච්චර හොඳ දරුවා මගේ එකම දරුවා මැරිච්ච නිසායි දුක ආවේ කියලා ඉන්න ලෝකයට ඔබට කියනවා මගේ එකම දරුවා මේ මගේ දරුවා කියලා ඒ රූපය ආරම්භය ඔබේ සිතේ තිබුණු තණ්හාවටයි ඔබට දුක ආවේ කියලා දකින්න කියලා. ඒ වගේම මේ gedara මෙච්චර වටිනවා කියලා ඒ වස්තුව වටිනාකමට ඒ gedara වටිනාකමට පෙන්නපු මනසේ ගතිය ගැන කලකිරෙන්න කියනවා. ඒක අයින් කෙරුවොතුනේ ඔබ සුවපත් වෙන්නේ මිසක වටිනාකමට පෙනෙන වස්තුව රැකීමෙන් නෙමෙයි කියන එක කියනවා. ඉතින්
මෙන්න මේ වගේ මට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියලා ක්‍රමානුකූලව ඉගෙන ගත යුතු ධර්මතා තියෙනවා. මෙන්න මේ ටික ඉගෙන ගත්තාම තමයි අපිට ලෝකය කියන එක පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන එක තේරෙන්නේ. කියන්නේ අපි තුලයි ලෝකය හැදිලා තින්නේ, අපි තුලයි ලෝකය මැවෙන්නේ කියන එක. අපි තුලයි හැදෙන්නේ, අපි තුලයි මැවෙන්නේ කියන්නේ එකෙන් කියන්නේ මේ ශරීරය තුල තියෙනවා කියන අදහස නෙමෙයි. මේ ඉදිරියෙන් තියෙන වස්තු පුද්ගලයෝ හැටියට වටිනවා හැටියට තම තමන්ටයි පෙනෙන්නේ කියන කාරණාව. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය යම් දවසක අවබෝධ කරගත්තොත් තමයි අපිට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තමන් තුල ලෝකය පෙර කර්මයට ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තමන් තුල කෙලෙස් ටිකක් හැදිලා තමන් තුල ලෝකය උපදින දර්ශනය දකින කෙනාටයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් දුරු කළ දර්ශනයක් දකින්න පුළුවන් කියන එක මතක් කරනවා. මේ තුල තව පැහැදිලි කිරීම තියෙනවා. ඒකටත් ඉඩ හදාගන්න දත යුතු දේ තියෙනවා කියලා දැනගන්න. ඒ වගේ දර්ශනයක් ඇති කරගත්ත කෙනාටයි ජරා මරණ ධර්මියෝ නිසක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ජරා මරණයන්ගෙන් වෙන් වෙන්න පළවෙනි අඩිතාලම ලැබෙන්නේ. ඊට පස්සේ ජරා මරණ ධර්මයක් දිහා මේ බලන්න වගේ මේ කය දිහා ඇයට බලන්න පුළුවන්. කය මම නෙමෙයි, මගේ නෙමෙයි, ජරා මරණ ධර්මයක් කියලා පුන පුනා බලන කෙනාට මේ කය ජරා මරණ ධර්මයක් කියන එක පේනවා. මේ කය මම මගේ කියන හැඟීමෙන් ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන දවසක් එනවා. එයා යම් දවසක මේ කය මම මගේ ආත්මයයි කියන දැනෙන හැඟෙන සියලු ගතියෙන්ම නිදහස් වුණාද එදා එයා සියලු ජරා මරණ දුක නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. ඉතින් අන්නේ බඳු කෙනා ජරා මරණ ධර්මයේ හැමෙදී අඬන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒිට මෙහා ලෝකයා මේ ධර්මයේ දන්න ඉගෙන ගන්න කියන්නේ ජරා මරණ තුරුල් කරගෙන ජරා මරණ මම වෙලා, මගේ වෙලා, මගේ දරුවා, මගේ බිරිඳ මේ මම කියලා ජරා මරණ තමන් වෙලා තමන් ජරා මරණ වෙලා ඉන්න ලෝකයට දුක් දුම්නස් එනවා කියලාත් පෙන්නලා ඒ ලෝකයට කවදාවත් ප්‍රාර්ථනා කළාට නොලැබෙන ධර්මතා පහකුත් පෙන්නලා එදා නාරද මහරහතන් වහන්සේ මේ දේශනාව කළා. ඉතින් මුණ්ඩක රජු සුවපත් වුණා වගේ මේ වගේ දර්ශනයක් ඉගෙනගෙන මේ වගේ දර්ශනයකින් ජීවිතය සුවපත් කරගත්ත අද ලෝකෙ දුක් විඳින ඔබ වගේමයි පටාචාරාව කියන්නේ දුක් විඳපු අහිංසක ගෑණියෙක් මේ වගේ ධර්මයෙන් සුවපත් වුණා. කිසාබෝතමේ කියන්නේ මේ වගේම මේ අම්මලා වගේම දුකෙන් අඬා වැළපුණු අම්මා කෙනෙක්. ඒ වගේම මේ ධර්මයෙන් සුවපත් වුණා. ඉතින් තෙමගුල සිහි කරන බුදුරජාණන් වහන්සේගේ මේ අවස්ථාවේදී අපි දත යුතුයි මුළු ලෝකයක්ම සුවපත් කළේ මෙබඳු වටපිටාවක් තුල මෙබඳු ධර්මයකින්. ඒ ධර්මය මරණයෙන් පස්සේ නෙමෙයි කෙනෙකුගේ ජීවිතයට සුව සාන්තිය අරගෙන එන්නේ මේ ජීවිතේ. ඉතින් මේ දේශනාවන් ශ්‍රවණය කළා මතුමතුවටත් ඉගෙන ගත යුතු දැනගත යුතු ධර්මයක් තියෙනවා කියන පූර්ණව මේ කාරණාව ඔබට නොතේරුණත් හෙවිය යුතු පැතිකඩක් තව තියෙනවා නේද කියන අදහස හෝ ඇති කරගන්නවා නම් එකක් දියුණුවක් කියන එකත් මතක් කරමින් ඔබේ නිවීම ඔබේ මිදීම මේ ජීවිතයේදීම ඔබට හදාගන්න මේ දේශනාව ඔබට හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි එහෙනම් අපි මේ පින් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ අවස්ථානුකූලව මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ අති පූජනීය අපගේ මහා සංඝරත්නයට මේ සීල පින් අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනීය වෙත්වා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ දේශනාව පින්වත් ස්වාමීන් වහන්සේලාට හේතු පාරමිතාවක් වේවා. ඒ වගේම අපි සිද්ධ කළා වූ සීල කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහිතෝ ශාසන මාම්ගිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍යත් පතන බෝධියකින්
උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං. ඒ වගේම මේ පින්වත් සීල දෙනාගේ නමින්සේ කාල යාත්‍රා කළා වූ බප සීල දෙනාගේම නමින්සේ කාල යාත්‍රා කළා වූ සීලෝමියගේ ඥාතින්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඒ වගේම අපි කෘතවේදීව සිහිපත් කරනවා උදෑසන ඉඳලා නොයෙක් කායික අපහසුතාවයන් තිබුණත් ඒවත් නොසලකා දුර බැහැර ඉඳලා මේ සේනාසනයට ඇවිල්ලා ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සද්ධර්මය දීලා අන්දු අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකයේ ඇස් දෙක පාදලා විද්‍යාවේ ආලෝකය පහළ කරලා දෙන්නට මේ සිරස මාධ්‍ය දරන උත්සාහයට අපි විශේෂයෙන් ප්‍රශංසා කරනවා. ඒ වගේම ඒ සෑම දිනම අද දවසේ බෙහෙවින් කැපකිරීමෙන් කටයුතු කළා. ඉතින් ඊට සහභාගී වෙච්ච මේ නාලිකාවේ සියලුම දිනාට මේ සියලු කුසල් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසත් ඒ වගේම ප්‍රාර්ථනීය බෝධික මුතුන් නිවම් පිණිස පාරමී වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ මාධ්‍ය තවදුරටත් තුන්රුවන්ගේ ආරක්ෂාව ඒ වගේම මේ සත්පුරුෂ ක්‍රියාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන්ගේ කුසලානිසංස බලයෙන් දියුණු භාවයට පත් වෙලා ලෝකයට සම්බුද්ධ ශාසනයටත් තවදුරටත් සේවය කරන්නට මේ මාධ්‍ය ජාලයට හැකියාව ලැබේවා කියලා තාසින්සනය කරනවා.